සාදු 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 සංසාර සාරෝග විනීතනී සං සන්නේත සාතම් සුචිසාරදී සං සන්දේරකං ස්වන්න තනුපලාසං සංලාපදේසින් පනමේ විසාසම් සංසාවිගං කේවල මෝහනාසං සන්නාහ කන්මහර රනේ විශේෂං සංසේවිතං දාසි මුදාරහාසං සංහාර ධම්මං පනමේ සදාසං සන්දාස ගන්නාසිත පාපනාසං සන්නාපදන්සින් හතගෝර පාසම් සම්පාරගාමින් සුචිසාරවාසං සංවාර සංඝං පනමේ රසාසං සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදම් ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සද්ධා මූලිකා සම්බේති කුසලා ධම්මාති. ගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි. කැනඩාවේ හැලිෆැක්ස්හි බෞද්ධ භාවනා මධ්‍යස්ථානයෙහි මාසිකව සිදු කෙරෙන ධර්මදේශනා මාලාවෙහි අද දින මේ වැඩසටහන විශේෂයෙන් සිදුවන්නේ මාසිකව සිදුවන භාවනාවට ආගමික වැඩසටහනට අමතරව විශේෂයෙන්ම වෙසක් පුන් පොහොය නිමිති කරගෙන සිදු කෙරෙන ආගමික කටයුතු විදියට. ඉතින් අද දින සිදු කරන මේ ආගමික කටයුත්තේහි මේ ධර්ම දේශනාවේ දායකත්වය උසුලන ඒ ශාන් මහත්මයාටත් ඒ වගේම සුජාතා මහත්මියටත් ඒ රණේපුර ඒ දෙපළට අපි ආශිර්වාද කරමින් ඒ මියගිය ඒ ඇගේ ආදරණීය දෙමව්පියන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා පිණිසත් ආදරණීය දරුවන් දෙපළට ආශිර්වාදයක් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අප මේ ධර්ම දේශනාව ආරම්භ කරනවා. විශේෂයෙන්ම අපි ගෞරවනීය සිරිනන්ද ස්වාමීන් වහන්සේටත් සුදම්ම ස්වාමීන් වහන්සේටත් ආශිර්වාද කරනවා, පින් දෙනවා. අපට මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීම සම්බන්ධයෙන්. පින්නතුනි, අද අප මේ සමරන්නේ මේ ලෝකයේ පහළ වෙච්ච උතුම් මනුෂ්‍ය රත්නයේගේ ආශ්චර්යමත් පුරුෂයෙකුගේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ජීවිතයේ වැදගත් සිදුවීම් කිහිපයක්. බෝධිසත්වයන් වහන්සේ සාරාංශක කල්පලක්ෂයක් පෙරම් පුරලා අවසන් වතාවට දෙවියන්ගේ ආරාධනාවෙන් මේ මනුලොව ඉපදීමත්
වසර 35දී සම්මා සම්බුද්ධත්වයට පත්වීමත් වසර 45ක බුද්ධ ජීවිතය නිමා කොට වයස අවුරුදු 80දී උතුම් පරිනිර්වාණයට පත්වීමත් කියන මේ කාරණා තුන සිහිපත් කරගෙන අපේ සිතේ කුසලය ශ්‍රද්ධාව දිනු කරගෙන අපත් අප්‍රමාදීව මේ ධර්ම මාර්ගයේ ඉදිරියට යන්නට වීරිය ඇති කරගන්නටයි අප මේ කරුණෝ සිදු කරන්නේ. පින්තුනි, අද අප බලාපොරොත්තු වෙනවා මේ ධර්ම දේශනාව තුළින් විශේෂයෙන්ම ශ්‍රද්ධාව කියන මාතෘකාව සාකච්ඡාවට භාජනය කරන්න. බුදුදහමේ එන මූලික කරුණු ටික අපි කාටත් තේරුම් ගන්න පුළුවන් ආකාරයට සරලව සාකච්ඡා කරන්න අපි බලාපොරොත්තු වෙනවා. පින්තුනි, වෙසක් පොහොය සමරන මේ අවස්ථාවේදී බොහෝ විට අපේ බුදුරජාණන් වහන්සේගේ උපත, සම්බුද්ධත්වය සහ පරිනිර්වාණය කියන මේ කරුණු තුන සිහිපත් කරගන්නවා. එහිදී බොහෝ දෙනාගේ සිතට නැගෙන්නේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවා, අපි උන්වහන්සේ වෙනුවෙන් කෘතගුණ සලකන්නට ඕන, උන්වහන්සේ වෙනුවෙන් පූජාවක් පවත්වන්න ඕන කියන හැඟීම තමයි බොහෝ දෙනාගේ හිතට නැගෙන්නේ. ඒ වුණත් පින්තුනි, වෙසක් පුන් පොහෝ දිනයකදී විශේෂයෙන්ම අපේ හිතට නැගෙන්නට ඕන භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධත්වය, උන්වහන්සේගේ අවබෝධය. එහෙම අවබෝධය ලැබෙච්ච තරමට තමයි අපේ ශ්‍රද්ධාව දියුණු වෙන්නේ. ශ්‍රද්ධාති තථාගතස්ස බෝධින් කියලා කියනවා. ශ්‍රද්ධාව කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිබඳව ප්‍රසාදයටපත් වීම, ඇදහිීම, විශ්වාස කිරීම. පින්තුනි, මෙන්න මේ කාරණේදී අපට වඩාත්ම වැදගත් වෙන්නේ උන්වහන්සේ දේශනා කරපු ධර්ම මාර්ගය පිළිබඳව. උන්වහන්සේ පිරිනිවන් පෑවද කියන කාරණයට වඩා වැදගත් වෙන්නේ ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය මොකද්ද? උන්වහන්සේ ලෝකෙට දේශනා කළේ මොකද්ද? ලෝකෙන් උන්වහන්සේ අපේක්ෂා කළේ කුමක්ද කියන කාරණය. බුදුරජාණන් වහන්සේ ජීවිතය අවසාන කාලයේදී විශේෂයෙන්ම ආනන්ද ස්වාමීන් වහන්සේට සඳහන් කළා, ආනන්ද, ඔබ හිතන්න එපා මේක මියගිය ශාස්ත්‍රවරයෙක්ගේ, අපවත් වුණු ශාස්ත්‍රවරයෙක්ගේ, පිරිනිවන් පාපු ශාස්ත්‍රවරයෙක්ගේ ශාසනයක් කියන එක ඔබ හිතන්න එපා කියලා. ඔබ අපහන හැම දහම් පදයකදීම අපට ජීවමාන වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ. එහෙම වුණොත් තමයි ඇත්තටම අපි මේ සද්ධර්මයේ නියම ප්‍රයෝජන ගන්නෙ. ඒ නිසාම තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ උන්වහන්සේ ජීවමාන ඉන්නවා කියලා හිතලවත් පිළිවෙත් දක්වපු ආකාරය බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේට අවශ්‍ය කරන උණු පැන් පූජා කළා තියෙනවා, සිසිල් පැන්. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේගේ ආරක්ෂාව සඳහා භාග්‍යවතුන් වහන්සේ ජීවමාන කාලයේ ආනන්ද හාමුදුරුවෝ ජේතවනාරාමයේ ගන්ධ කුටි වටේ රාත්‍රියේ කිහිප වතාවක් ගිනි මුලක් පත්තු කරගෙන ගමන් කරපු ආකාරය සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සෙත් ආනන්ද හාමුදුරුවෝ මේ වත් පිළිවෙත් සියල්ලක්ම නොකඩවා සිදු කර බව සඳහන් වෙනවා. ඉතින් මේකෙන් පැහැදිලි වෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේ කියන්නේ ධර්ම භාණ්ඩාගාරික ස්වාමීන් වහන්සේ. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් මාස 3කට පස්සේ රහත් භාවයටත් පත් වුණා. ඉතින් මේ තරම් ධර්මඥානයකින් සහ ආධ්‍යාත්මික දියුණුවකින් හැබි ආනන්ද හාමුදුරුවෝ කටයුතු කරපු ආකාරය. ඉතින් අපත් ධර්මයේ දැනගත්ත පමණට බුදුරජාණන් වහන්සේ අපේ ජීවිත තුළ ජීවත් වෙන්න ඕන. උන්වහන්සේගේ ධර්මය අපේ තුළ ජීවත් වෙන්නට ඕන. ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝරත්නය අපේ හදවත් තුළ ජීවත් වෙන්නට ඕන. ඒක එකාතකින් ලෞකික පැත්තෙන් කුසලයේ දිනු කරගන්නට, අනිත් පැත්තෙන් ආධ්‍යාත්මික ගමන් මගේ නිර්වාණ අවබෝධයට හේතු වන කරුණු සාක්ෂාත් කරගන්නට කියන මේ අංශ දෙකටම අපට වැදගත් වෙනවා. පින්නතුනි, අප බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳව සාකච්ඡා කරද්දී මුලින්ම අපට බුදුහාමුදුර ගැන යම්කිසි විදිහේ පැහැදීමක් ඇති වෙනවා. අපි කුඩා කාලේ උපතින් බෞද්ධයන් විදියට අපේ දෙමව්පියන් කුඩාම කාලේ අපිව අපේ දෑත් එකතු කළා පිළිම වහන්සේ දෙස බලලා අපට උන්වහන්සේ හඳුන්වා දුන්නා.
පොතේ දුවේ මේ ඉන්නේ බුදුහාමුදුරුවෝ නැත්තම් බුදු සාදු වඳින්න සාදු කියලා අපට දෑත් එකතු කළා ඒ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට වැන්දේවි අපේ අම්මා තාත්තා. එතනින් ලබා දීපු ශ්‍රද්ධා ප්‍රතිලාභය අපි දැන් ටිකෙන් ටික ඉදිරියට ඇවිල්ලා මේ මොහොතේ අපි කොයි මට්ටමේ ඉන්නවාද කියන එක අපි මොහොතක් හරි සිහිපත් කළ යුතුයි. පින්වතුනි, මෙන්න මෙතෙන්ට එනකම් අපි ආයුතු ගමන් මඟ තවදුරටත් අපි පැහැදිලි කරගන්නට ඕන. ඒ පැහැදිලි කරගන්නදී පින්වතුනි, එක අතකින් බුද්ධ චරිතය, අනිත් පැත්තෙන් බුද්ධ ධර්මයක්, තවත් පැත්තකින් ශාසන ඉතිහාසයක් කියන මේ කරුණු තුනම අපි දැනගන්නට ඕන. බුද්ධ චරිතය, බුද්ධ ධර්මය, ශාසන ඉතිහාසය. බුද්ධ චරිතය කියලා කිව්වේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ මේ ලෝකේ ඉපදෙච්ච මොහොතේ පටන් සම්බුද්ධත්වයට දක්වා ඉන් අනතුරු වසර 45ක් ගත කරපු සම්බුද්ධ ජීවිතයත් ඉන් අනතුරුව සිදුවෙච්ච උන්වහන්සේගේ ජීවිතයේ සෙසු කටයුතුත් අපි අධ්‍යයනය කළ යුතුයි. ඊළඟට බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් ලෝකෙට දේශනා කළේ මොකද්ද කියන එක අපි දැනගන්නට ඕන. ඊට පස්සේ සම්බුද්ධ පරිනිර්වාණය ඉඳන් මේ දක්වා ශාසනය ව්‍යාප්තුනේ කොහොමද? විහෙර විහාරස්ථාන නිර්මාණය වුණේ කොහොමද? රාජරාජ මහා මාත්‍යාදීන් මේ සඳහා දක්වපු අනුග්‍රහය, ඒ රටවල බුදුදහම විකාශනයට භාජන වෙච්ච ආකාරය, මේ වගේ කරුණොත් අපි කිසියම් ප්‍රමාණයකින් දැනගත යුතුයි. ඒ විතරක් නෙවෙයි, විශේෂයෙන්ම වර්තමාන ලෝකයේ කායික මානසික අවශ්‍යතාවයන් සඳහා, ලෝක සාමය සඳහා කොයිතරම් දුරට භාගතුන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණු අද ප්‍රායෝගිකව අවශ්‍ය වෙලා තියෙනවද කියන කාරණයක් අපි විමසා බැලිය යුතුයි. ප්‍රථමයෙන්ම පින්නතුනි, මේ අසිරිමත් ශාස්ත්‍රවරේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් වශයෙන් ලෝකයේ පහළ වෙනට උන්වහන්සේ අතීතයේ පුරපු ගුණ දහම් ගැන කිසියම් අවබෝධයක් අපේ තියෙනට ඕන. බුදුදහමට අනුව නිර්වාණ අවබෝධය සඳහා තුන්තර අවබෝධයක් දැක්වෙනවා. සම්මා සම්බුද්ධත්වය, ඒ වගේම පච්චේක සම්බෝධිය, අරහන්ත බෝධිය කියන මේ තුන්තර අවබෝධයකින් නිවන් දකින්නට පුළුවන්. එයින් අරහන්ත බෝධිය කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශාසනීය ධර්ම ශ්‍රවණය කරලා සීල සමාධි ප්‍රඥා දියුණු කරගෙන රාග ආදී කෙලෙස් සම්පූර්ණයෙන් දුරු කරන ප්‍රහීන කරන පුද්ගලයා. ඒ වගේම පච්චේක සම්බෝධි කියලා කියන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ නැති කාලෙක ලෝකේ පහළ වෙලා තමන්ගේම ගවේෂණයෙන් නිර්වාණ අවබෝධය කරන උත්තමයන් වහන්සේ. ඒ කාලවල අරහන්ත ශ්‍රාවකයන්, මගඵලලාභී අනිත් ශ්‍රාවකයන් පහළ වෙන්නේ නැහැ කියන එකයි ධර්මතාවයක් විදිහට සඳහන් වන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ උන්වහන්සේ තමන් වහන්සේගේම ඥාණයෙන් ධර්මය අවබෝධ කරගන්න විතරක් නෙවෙයි. බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති. උන්වහන්සේ මුලින් අවබෝධය සඳහා කටයුතු කරලා අනිත් අයගේ අවබෝධය සඳහා ධර්මයේ දේශනා කරනවා. සන්තෝෂෝ භගවා සමතාය ධම්මං දේශේති. ශාන්ත භාවයට පත් වෙන උන්වහන්සේ අනිත් අයගේ ශාන්ත භාවය සඳහා ධර්ම දේශනා කරනවා. දන්තෝසෝ භගවා දමතාය ධම්මං දේශේති. දාන්ත භාවයේ දැමුණු භාවය සඳහා පත් වුණා වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ දමනය සඳහා ලෝකෙට ධර්ම දේශනා කරනවා. පරිනිබ්බුතෝසෝ භගවා පරිනිබ්බානාය ධම්මං දේශේති. ක්ලේශ පරිනිර්වාණය සඳහා ධර්ම අවබෝධය සඳහා කටයුතු කරපු උන්වහන්සේ ලෝකයාගේ ක්ලේශ පරිනිර්වාණය සඳහා ධර්ම දේශනා කරනවා. මෙන්න මේක තමයි ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පරමාර්ථය වුණේ. ඉතින් අන්න ඒ සඳහා ඒ ඉලක්කය ඇතුව සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වෙන කලින් බොහෝ කාලයක් මනෝපරිනිධානය වශයෙන් මනසින් ඒ ගැන හිත සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දහස් ගණනක ශාසනවල කටයුතු කරනවා. පින්දහම් කරනවා. බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණාම උන්වහන්සේට හිතෙනවා මාත් කොහොම හරි මේ தත්ත්වයට පත් වෙන්න ඕන කියන හැඟීමෙන් සිතමින් කටයුතු කරනවා. ඒක ඊටාම දීර්ඝ කාලයක් ඒක කරනවා. සමහර නැත්තම් මෙහෙම දීර්ඝ කාලයක් ආවට පස්සේ හිතෙනවා අමාරුයි කියලා. ඊට පස්සේ අරහත් භාවයෙන්
ඇතැම් විට සසර ගමන නිමාටපත් කරනවා. සමහර අය එහෙම නෑ, තවත් දුරටත් ඒ මනෝ ප්‍රනිධානය ඊට පස්සේ කාය වා ප්‍රනිධානය බවට පත් කළා. වචනෙනුත් කියනවා හමු වෙන අයට මම කවදා හරි මමත් බුදු වෙන්න ඕන කියන හැඟීමෙන් වචනෙන් කියන විතරක් නෙවෙයි, ඒ සඳහා නොයෙක් විදිහේ පිළිවෙත් පුරනවා, දාන ආදී පාරමිතා ධර්ම පුරනවා. මෙහෙම වාපරනිදානය පුරන සමහර කෙනෙක් අතිශය දීර්ඝ කාලයක් මේ යන ගමනේදී වාපරනිදානෙන් එහාට යන්න බැරුව එතනින් නිමාටපත් කළා. බුද්ධත්වයට පත් වීම අමාරුයි කියලා හිතලා අරහන්ත භාවයෙන් පච්චේක නැත්නම් ශ්‍රාවක බෝධියෙන් නිවන් දැකලා සසර ගමන නිමාටපත් කරනවා. මේකට වඩා වීරිය තියෙන අත්තන් මේකට වඩා ඉදිරියට ගිහිල්ලා කාය ප්‍රනිධානය කියන විදිහට කයිනොත් මේ සඳහා උත්සාහවන්ත වෙනවා. ඇතැම්මට ජීවිත පරිත්‍යාගිනුත් කාලය ගත කරලා බොහෝ කාලයක් තවදුරටත් පිළිවෙත් පුරනවා. මනෝ ප්‍රනිධාන විදියට සිතමින් ගිහිල්ලා කාලයක්, ඒ වගේම වා ප්‍රනිධාන විදියට වචනෙන් කියමින් ගිහිල්ලා, කාය ප්‍රනිධාන විදියට කයිනුත් කටයුතු කළා බොහෝ කාලයක් ගිහිල්ලා මෙහෙම ගත වෙනකොට තමන්ගේ සම්මා සම්බුද්ධත්වයේ තවදුරටත් අඛණ්ඩව ඒ ආකල්පය තියාගෙන එන වීරවන්ත පුරුෂයෙක් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙනවා. උදාහරණයක් වශයෙන් අපේ ගෞතම බෝධිසත්වයන් වහන්සේ එදා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලයේදී සුමේධ තාපසය වශයෙන් මුණ ගැහෙන සිද්ධිය මීට ගන්නට පුළුවන්. මෙන්න මේම මුණ ගැහුණු අවස්ථාවේදී උන්වහන්සේට හැකියාව තියෙනට ඕන, සුසුකම් කීපයක් තියෙනට ඕන. ඒ මොනවද? ඒ තමයි ඒ මොහොතේම රහත් භාවයට පත්වීම සඳහා නෝන දියුණු කළ තියෙනට ඕන. ඊට අමතරව මනුෂ්‍යාත්ම භාවයක කෙනෙක් වෙලා ඉපදෙලින්නට ඕන. පංචාවිඥාට සමාපatti උපදවාගෙන තියෙනට ඕන. ජීවිත පරිත්‍යාග කරන්න පුළුවන් මට්ටමට හිත හදාගෙන තියෙනට ඕන. මෙන්න මේ කරුණු සියල්ලක්ම සම්පූර්ණ වෙච්ච අවස්ථාවකදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහුණට පස්සේ උන්වහන්සේගේ ඥාණයට පේනවා මේ වීරවන්ත පුද්ගලයා ගැන. ඊට පස්සේ උන්වහන්සේ බුදු නුවණින් දකිනවා මේ තැනැත්තානම් කවදා හරි දවසක මේ තත්වයටම පත් වෙනවා කියලා. සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා දකින්න විතරක් නෙවෙයි, ඒ අනාගතයේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කාලය, ඒ ඉපදෙන වකවානුව, උන්වහන්සේ ක්‍රියා කරන ආකාරය, මෙන්න මේ සියල්ලක්මත් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේට විවරණය කරන්න හැකියාවක් තියෙනවා. මේ හැකියාව නිසා උන්වහන්සේ නියත විවරණ ලබා දෙනවා. මහා පුරුෂය, ඔබ මෙන්න මේ කාලයේහි මේ නාමයෙන් අනාගතයේහි සම්මා සම්බුද්ධත්වයට පත් වෙනවා කියලා නියත විවරණ ලබා දෙනවා. ඉතින් අපේ සුමේද බෝධිසත්වයන් වහන්සේ එදා දීපංකර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සමීපයේදී මේ සියල්ලක්ම සම්පූර්ණ කළ තිබුණා. රාජභාවය සඳහා දාන ආදී දසපාරමිතා සම්පූර්ණ කළ තිබුණා. උන්වහන්සේ බිමෙන් බැතිරිලා භාගතුන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝරත්නයට ජීවිත පූජා කරන මට්ටමින් හිටියා. පංචාභිඥාට සමාපatti උපදවාගෙන සිටියේ. මනුෂ්‍යාත්ම භාවයක සියලුම පහසුකම් සහිතව ත්‍රි හේතුක ප්‍රතිසන්දයකින් උන්වහන්සේ ඉපදලා හිටියා. මෙන්න මේ සියල්ලක්ම සම්පූර්ණ වෙච්ච තැනදී තමයි එදා ගෞතම බෝධිසත්වයන් වහන්සේට නියත විවරණ ලැබුණේ. පින්නතුනි, මෙන්න මෙතෙන් පටන් තමයි යලිත් සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පෙරුවේ. ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා කොටස් තුනකට බෙදෙනවා. වීර්යාධික බුදුරජාණන් වහන්සේලා, ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේලා, ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේලා කියලා. වීර්යාධික බුදුරජාණන් වහන්සේලා 16 සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන්නට ඕන. කල්පලක්ෂ 16ක්. අසංඛ්‍ය කල්පලක්ෂ 16ක්. ඒ වගේම ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ කෙනෙක් 8 සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන්නට ඕන. ප්‍රඥාධික බුදුරජාණන් වහන්සේ කෙනෙක් වන්නට සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන්නට ඕන. මතු ලෝකයේ පහළ වෙන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ, උන්වහන්සේ ගැන සඳහන් වන්නේ ශ්‍රද්ධාධික බුදුරජාණන් වහන්සේ කෙනෙක් කියලා. උන්වහන්සේ 8 සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පුරන උත්තමේ. අපේ බුදුරජාණන් වහන්සේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ප්‍රඥාධික බෝධිසත්ව උතුමේ කියලා සඳහන් කරන්නේ උන්වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරම් පිරුවේ.
එතකොට අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමිතා පුරණත් කලින් ඉඳන් තමයි මතු ලෝකයේ පහළ වෙන මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුද්ධ කාරක ධර්මයන් සම්පූර්ණ කළ තියෙන්නේ. ඉතින් පින්නතුනි මෙන්න මෙතෙන්දී අපි සිහිපත් කළ යුතු ඉතාම වැදගත් කාරණයක් තියෙනවා. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා සුමේධ තාපසය වශයෙන් දීපංකර පාදමූලය කරා එන ගමනේදී එතන දක්වා උන්වහන්සේ කිසියම් කායික මානසික දුකක් වින්දනම් ඒ සියලුම දුක් පීඩා වින්දේ උන්වහන්සේගේ කෙලෙස් වල තියෙන දෝෂය නිසා. උන්වහන්සේගේ වරදින්. හැබැයි උන්වහන්සේගේ ප්‍රඥාව දියුණු කරු පමණට රහත් භාවයට පත් වෙන්න තිබුණා. නමුත් ඒ සියල්ලක් මත්හැරියේ අප වෙනුවෙන්. ජාති ජරා ආදී දුක් වලින්, අපාය ආදී දුක් පීඩා වලින් දුක් විඳින මතු ලෝකයේ පහළ වෙන ඔබත් මාත් වෙනුවෙන් තමයි නැවත සසර කතරට බැහැලා මේ දිගු ගමනක් සාරාංශික කල්පලක්ෂයක් විශාල පරිත්‍යාගයක් කළේ. උන්වහන්සේ සාරාංශික කල්පලක්ෂය තුළ කරන ලද පරිත්‍යාගය පිළිබඳව බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. සෝසාගරේ ජල දෙකං රුධිරං අදාසී භූමින් පරාජය පරං සමදාසි දානම් මේ රූපමාන මදිකංච සමෝලසීසං හේතාරකාදිකතරං නයනං අදාසී කියලා. මහා සාගරයේ ජලයට වඩා උන්වහන්සේගේ ශරීරයේ ලේ දන් දීලා තියෙනවා. මහා පොළොවට වඩා ශරීරයේ මස් දන් දීලා තියෙනවා. මහා මේරු පර්වතයට වඩා උන්වහන්සේ තමන් වහන්සේගේ ඔටුනු පලන් හිස් දන් දීලා තියෙනවා. අහසේ තාරකා වලට වඩා සම්බුද්ධත්වයේ සඳහා නෙත් දන් දීලා තියෙනවා. පින්නතුනි මේක සමහර කෙනෙකුට අතිශයෝක්තියක් කියලා හිතෙන්න පුළුවන්. පින්නතුනි මේ කරුණෝ සඳහන් කරන්නේ මේ උපමා දක්වන්නේ වෙන උපමාවක් දක්වන්න බැරි නිසා. මීට වඩා ලොකු උපමාවක් තියෙනවා නම් ඒ උපමාවය ගන්නෙ. මේ ඊටාම අවම උපමාව තමයි මේ අරගෙන තියෙන්නේ. ඉතින් මේ සියලුම දේ කලේ පින්නතුනි අප වෙනුවෙන් අපට මේ අවබෝධය ලබා දීම සඳහායි සම්මා සම්බුද්ධත්වයෙන් නිර්වාණ අවබෝධය කරලා මේ පිවිතුරු දහමක් දුකෙන් නිදහස් වෙන දහමක් ඔබත් මාත් වෙනුවෙන් ඉතුරු කළේ. අපි දන්නවා කළගුණ සලකන කළගුණ දන්නා හැටියට අපි මේ ලෝකයේ ඉහළම කළගුණ සැලකිය යුතු පුද්ගලයන් විදිහට සලකන්නේ අපේ අම්මා තාත්තා දෙන්න. නමුත් පින්නතුනි අප සිහි කළ යුතු දෙයක් තියෙනවා. අපේ අම්මා තාත්තා දෙන්න අපට පිළිහිට වුණේ. අප වෙනුවෙන් කටයුතු කළේ අපි මව් කුසේ පිළිසඳ ගත්තට පස්සේ. එහෙමත් නැත්නම් ඊටත් කලින් ප්‍රාර්ථනා කරලා ඇතැම්මිට පුද පූජා පවත්වලා බාරහාර වෙලා අපේ අම්මලා තාත්තලා කිසියම් පරිත්‍යාගයක් අප වෙනුවෙන් කරා වෙන්න පුළුවන්. නමුත් පින්නතුනි මේ ලෝකයේ පහළ වෙලා ඉන්න අප වෙනුවෙන් කල්ප ගානකට කලින් දාන ආදී පෙරොම් දහම් පුරලා සුවිශේෂී කැපවීමක් කරපු උත්මයෙක් කියනවා නම් ඒ තමයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. එහෙනම් පින්නතුනි අපි මේ ලෝකයේ කළගුණ සැලකිය යුතු අය අතරින් කවුද ඉහළින් ඉන්නට ඕන? සත්පුරුෂ ලෝකයා තමන්ගේ අම්මා තාත්තට සලකන අතරේදී අපිත් බුදුහාමුදුරු දේශනා කරපු ආකාරයට මව්පියන්ට සලකලා ඒ කුසලයේ සිද්ධ කරගන්නවා. නමුත් ඊටත් වඩා අපි කළගුණ සලකන්නට ඕන මේ අපි වෙනුවෙන් ක්‍රියා කරපු සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳව. ඒ වගේම උන්වහන්සේගේ මේ දහම වසර 2500ක් රැකගෙන ආපු මේ ස්වාමීන් වහන්සේලා ගැන. ඉතින් බොහෝ විට අපි දන්නවා ශ්‍රද්ධාවන්ත බෞද්ධ පින්වතුන් මේ කාරණේ හිතේ තියාගෙන බොහෝ විදිහට කටයුතු කරනවා. නමුත් පින්වතුනි යාකලප අපේ දින දින වැඩි වෙන්නට ඕන, ශ්‍රද්ධාව දිනු වෙන්නට ඕන. අපි පන්සලට එන වෙලාවට උදේ හවස බුද්ධ පූජාව තියෙන වෙලාවට විතරක් නෙවෙයි හැම මොහොතෙම බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ, උන්වහන්සේගේ ධර්මඥානය, උන්වහන්සේගේ සේවය අපේ හදවතේ රැව් පිළිරැව් දෙන්නට ඕන. අපේ හදමඩ බුදු කුටියක්, බුද්ධ මන්දිරයක් කරගන්නට ඕන. ඒ නිසා තමයි අතීතයේ හිටිය ශ්‍රී ලාංකික බෞද්ධයන් විතරක් නෙවෙයි ලෝකයේ බොහෝ බෞද්ධයන් පොත්පත් ලියද්දී මුලින්ම බුදුහාමුදුරු ගැන සිහිපත් කරනවා. සියදස් සංග්‍රහව රචනා කරපු කතුවරයා ඒ නිසායි සඳහන් කරන්නේ මහද ගඳ කෙලි කර සෞනේ ගෙවා දක්හට දුහුණන් දැනුම් සඳහා කරනින් සියදස් සංග්‍රහ කියලා. මගේ හදවත බුදුහාමුදුරු සඳහා සුවඳවත් කුටියක් කරලා බුදුහාමුදුරු හදවතේ දරාගෙන මා මේ සියදස් සංග්‍රහව ලියනවා කියලා සිංහලයේ ප්‍රධාන ව්‍යාකරණ ග්‍රන්ථ කතුවරයා කරුණ සඳහන් කරන ආකාරය. ඉතින් පින්නතුනි මේ
බුදුරජාණන් වහන්සේ සාරාංශික කල්පලක්ෂය තුල දාන ආදී පාරමිතා ධර්ම 3 ආකාරයකට මුලදී සාමාන්‍ය දාන පාරමිතා විදියට, උපපාරමිතා විදියට, ඒ වගේම ජීවිත පරිත්‍යාගයෙන් පරමත්ත පාරමිතා විදියට මේ 3 ආකාරයකට සමතිස් පාරමිතා ධර්මයන් සම්පූර්ණ කළා. උන්වහන්සේ දිව්‍ය ලෝකේ ඉඳලා දෙවියන්ගේ ආරාධනාවෙන් අවසන් ආත්ම භාවයේ විදියට මේ ලෝකේ පහළ වුණා. ඉතින් මෙන්න මේ අපු ගමනේදී උන්වහන්සේ කරපු පරිත්‍යාගයෙන් අපි දන්නවා. මහා සීලව ජාතකයේදී ඒ සීලය රකින්න කියලා කරපු ආකාරය. ඇතැම් විට සද්දන්ත ඇතෙක් වෙලා සම්බුද්ධත්වයේ සඳහා අර ආපු මිනිස්යාට දල දෙක දන් දීපු හැටි, ඇස් උපුටා දන් දීපු හැටි, හිස් දන් දීපු ආකාරය බෞද්ධ සාහිත්‍ය පුරා විහිදලා යනවා. ඉතින් පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන හැම මොහොතකම, ඒ ධර්මයෙන් සැනසීමක් ලබන හැම මොහොතකම අපේ හිතට එන්නට ඕන අනේ මේ ධම්පද අවබෝධ කරගන්න බුදුහාමුදුරෝ ඇස් ඉස්මස්ලේ දන් දුන්නා නේද කියන කාරණය අපි හැම මොහොතෙම සිහිපත් කළ යුතුයි පින්නතුනි. ඒත් එක්ක අපේ ජීවිතයේ ලොකු ප්‍රබෝධයක්, ප්‍රසන්න භාවයක්, ජීවිතයේ ලොකු වෙනසක් ඇති වෙනවා මෙන්න මේ කාරණාත් එක්ක. පින්නතුනි මේ බුද්ධ චරිතයේහි අතීත කතා පුවත් අපි මේ කෙටියෙන් සඳහන් කළේ. ඉතින් මෙහෙම කටයුතු කරලා ලෝකයට පහළ වෙච්ච මේ උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේ මුලින් බෝසත් කුමරෙක් විදියට මේ ලෝකෙහි ඉපදුනා. ඒ ඉපදිච්ච උන්වහන්සේ වසර 29ක් ගිහිගේ ගත කරලා උන්වහන්සේ මේ කටයුතු කරපු මුල් කාලය ගැන අපි කෙටියෙන් හරි දැනගන්නට ඕන. බෝසත් උත්තමයන් වහන්සේ කෙනෙක් අවසන් ආත්ම භාවය සඳහා මේ ලෝකයේ පහළ වෙනකොට උන්වහන්සේ කාලය, දීපය, ද්වේෂය, කුලය, මව කියන මේ කරුණු පහම බලලා තමයි ලෝකෙ ඉපදෙන්නේ. ඉපදෙන්න ඕන කාලය බලනවා, ඉපදෙන්න ඕන රට බලනවා, ඒ රටේ ප්‍රදේශය බලනවා, අම්මා තාත්තා දෙන්න ගැන බලනවා. මේ වගේ කරුණු බලලා තමයි ලෝකේ පහළ වෙන්නේ. ඒ වගේම ඉපදෙන කුලය ගැනත් සැලකිලිමත් වෙනවා. ඒ කාලයට අදාළ වඩාත්ම සමාජ සම්මත විදියට ගරු සැලකිලි ලබන සමාජයට සේවයක් කරන්න පුළුවන් කුලය ගැන බලලා තමයි උන්වහන්සේ ලෝකේ පහළ වෙන්නේ. ඉතින් මෙන්න මෙතෙන්දී පෙනුතුන ඊටාම වැදගත් කාරණයක්. ඇයි මේ කාරණා බලන්න ඕන කියන එක ඔබට ඇතැමට හිතෙන්නට පුළුවන්. ධර්මයේ සඳහන් වෙනවා සංඝාර උප්පත්ති කියන සූත්‍රය. යම් කෙනෙක් සීලාදී ගුණධම් සම්පූර්ණ කරනවා නම් ඒ කෙනාට පුළුවන් තමා ඉපදෙන ආත්මභාවය, තමා ඉපදෙන රට, කුලය ආදිය මේ කරුණු කිසියම් පමණකට තීරණය කරන්නට. නමුත් ලෝකයේ පහළ වෙන බෝසත් උතුමේ කියලා කියන්නේ මේ සියලුම ගුණධම්, ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම උපරිම ලෙස දියුණු කරගෙන එන උත්තමයන් වහන්සේ කෙනෙක්. අන්න එවැනි උත්තමයන් වහන්සේ කෙනෙකුට සම්පූර්ණයෙන්ම මේ කරුණු පාලනය කරන්න පුළුවන් හැකියාව තියෙනවා. අපටත් පින්නතුනි ශ්‍රද්ධාදී ඉන්ද්‍රිය ධර්ම සම්පූර්ණ කරලා අපේ කිසියම් දැහැමි බලාපොරොත්තුවක් තියෙනවා නම් අපිට ඒ බලාපොරොත්තු ඉටු කරගන්නට පුළුවන් ඒ ආධ්‍යාත්මික ශක්තිය, උපදී සම්පත්තිය නිසා. නමුත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ඒ කරුණ හුඟක් ඉදිරියට ගිහිල්ලා Tamanට කැමති විදියට උන්වහන්සේ ඉපදෙන කාලය, ඉපදෙන රට, රටේ ප්‍රදේශය, ඒ වගේම ඉපදෙන කුලය, ඒ වගේම Tamanට හිමිවන මව කියන මේ කරුණු සියල්ලක්ම තීරණය කරලා ඊටාම සිහියෙන් මව කුසේ පිරිසින ගන්නවා. ඒ ඉන්න මාස 10 සම්පූර්ණයෙන්ම කුස තුළ ඉන්නවා සිහියෙන්. ඒ වගේම සිහියෙන් මේ ලෝකෙට බිහි වෙනවා. මේක බුද්ධ චරිතයක තියෙන සුවිශේෂී ලක්ෂණයක්. මෙන්න මේ ලක්ෂණ ටිකක් සහිතව ලෝකෙට පහළ වෙන බෝසත් උතුමෙක් ආරක්ෂා කරන්නට ඒ කාලය තුළම දෙවිවරු බ්‍රහ්මයන් කටයුතු කරනවා. මෙන්න මෙහෙම කටයුතු කළා තමයි අපේ බෝසත්යන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා මුළු කාලය ගත කළේ. වසර 29 දී ගිහිගේ අත්හැරලා අනතුරු අවුරුදු 6ක අඛණ්ඩ ව්‍යායාමයක ප්‍රතිඵලයක් විදියට අවසානයේදී මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා උන්වහන්සේ අද වැනි වෙසක් පොහොය දිනයක ඉන්දියාවෙහි බුද්ධගයාවෙහි ජයශ්‍රී මා බෝධීන් වහන්සේගේ පාමුලෙහි උතුම් සම්බුද්ධත්වයට පත් වුණා.
උන්වහන්සේගේ හිතේ තිබිච්ච රාග ආදී සියලු කෙලෙස් අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු කරලා සම්මා සම්බුද්ධත්වයට වුණා. ඒ පත් වෙන මොහොත තුළ උන්වහන්සේට විශේෂයෙන්ම අභිඥා නැමැති විශේෂ ඥානයක් ලැබුණා. දිබ්බ චක්ඛු ඥානය, ඒ වගේම පුබ්බේ නිවාසානුස්සති ඥානය, ආසවක්ඛේ ඥානය ආදී ආසවක්ඛේ කියන්නේ නිර්වාණ අවබෝධයට පත්වීමේ ඥානය. ඒ ඥානයට පරිවාර වූ තවත් ඥාන 73ක් පිළිබඳව සඳහන් වෙනවා. ඒනොත් ඥාන 6ක් විශේෂ ඥාන විදියට, අසාධාරණ ඥාන විදියට මහා කරුණා සමාපatti ඥානය, ආස්‍යානුසය ඥානය ආදී සුවිශේෂ ඥානයන් උන්වහන්සේට ලැබුණා. යමක මහා ප්‍රාතිහාර්ය ඥානය වැනි. ඉතින් මෙන්න මේ සියල්ලක්ම උපයෝගී කරගෙන උන්වහන්සේ ලෝකයට වසර 45ක් සේවය කළා. මෙන්න මේ 45 තුළ උන්වහන්සේ සේවය කරපු මේ කටයුත්ත, මේ කරපු උදාර සේවයෙහි සමස්තය අපි සලකලා බැලිය යුතුයි. උන්වහන්සේ වසර 45ක් තිස්සේ දේශනා කරපු ධර්මය ප්‍රධාන වශයෙන් කොටස් 3කට බෙදන්නට පුළුවන්. ඒ තමයි මෙලව ජීවිතයේ සාර්ථක කරගන්න හේතු වන කරුණු, මරණින් මතු ජීවිතයේ සඵල කරගන්න හේතු වෙන කරුණු සහ නිර්වාණ අවබෝධය සඳහා නැත්තම් මේ මොහොතේම දුකෙන් නිදහස් වීම සඳහා හේතු වන කරුණු කියන මෙන්න මේ කාරණා ටික. එතකොට අප මේ සඳහන් කරගෙන ආවේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය තුළින් විශේෂයෙන් උන්වහන්සේ ලෝකෙට ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙච්ච කරුණ මොකක්ද කියන එක. ඒ අනුව මේ ජීවිතය සඵල කරගන්න මොකද්ද කරන්න ඕන? පරලෝ ජීවිතය සඵල කරගන්න ඕන මොකද්ද? නිවන සඳහා කරන්න ඕන මොකද්ද කියන එක. සමස්ත බුද්ධ ධර්මයේම අධ්‍යයනය කරනකොට මෙන්න මේ කරුණු තුන වෙන් කළ අපට හඳුනා ගන්නට පුළුවන්. පළමුවෙන්ම බුදුහාඳුරෝ දේශනා කළේ මේ ගත කරන මේ ජීවිතය සාර්ථක කරගන්නේ කොහොමද කියන එක. පින්වතුන් අහලා ඇති ව්‍යංගපජ්ජ සූත්‍රය. ව්‍යංගපජ්ජ සූත්‍රයේදී දීඝඥානකෝලිය කියන ගෘහපතියා භාගතුන් වහන්සේ වෙත ඇවිල්ලා අහනවා, ස්වාමීනි අපි මන්මාලා දරන අය, ගෘහස්ත ජීවිත ගත කරන අය, දූ දරුවන් පෝෂණය කරන අය අපි අපේ මෙලොව ජීවිතය සඵල කරගන්න අපි මොකද්ද කරන්න ඕන කියලා උන්වහන්සේගෙන් විමසලා සිටියා. බුදුහාඳුරෝ කාරණා 4ක් විස්තර කළා. උත්ථාන සම්පදා, ආරක්ක සම්පදා, කල්යාණ මිත්‍රතා, සමජීවිකතා කියලා. පින්නතුනි, අපි තේරුම් ගත යුතු පළවෙනි පියවර මේක. බුදුදහමෙන් අපට අනුශාසනා කරනවා කොහොමද මේ ජීවිතය සාර්ථක කරගන්නේ කියලා. ඒ පළවෙනි කාරණය තමයි උත්සාහයෙන් ඉගෙන ගැනීම, උත්සාහයෙන් අධ්‍යාපනය ලැබීම. උත්ථාන සම්පදාව. කුඩා කාලේ නම් අපි අවශ්‍ය අධ්‍යාපනය ලබන්නට ඕන. උත්සාහයෙන් වැඩ කටයුතු කරන්නට ඕන. ඒ වගේම නිසි කාලයේදී උත්සාහයෙන්, දෑතේ වීරියෙන්, ධාර්මිකව, මහන්සියෙන් ධනෙ උපයන්නට ඕන. මේක තමයි මෙලොව ජීවිතය සාර්ථක කරගන්න හේතු වෙන පළවෙනි කාරණය. දෙවෙනි කාරණය තමයි ආරක්ක සම්පදා. ඒ මහන්සියෙන් උපයපු ධනය අනවශ්‍ය දේවල්ට යන නොදී, අසත්පුරුෂ ශාස්ත්‍රයට යන්නට නොදී ආරක්ෂා කර ගැනීම. තුන්වෙනි කාරණය කල්යාණ මිත්‍රාශ්‍රය. මෙලොවටත් පරලොවටත් වැඩ ඇති යහපත් මිතුරන්ගේ ඇසුර. හතරවෙනි කාරණය සමජීවිකතා. තමා ලැබපු ධනයට අනුරූපව වියපැහැදන් කිරීම. මේ අනුව උත්සාහයෙන් වැඩ කිරීමත්, ධනෙ උපයීමත් සහ උපයපු ධනය රැක ගැනීම, කල්යාණ මිත්‍රාශ්‍රය සහ සමජීවිකතාවය ආදායමන සරලන විදියට වේදන් කිරීම. මෙන්න මේ තුන තමයි භාගතුන් වහන්සේ මෙලොව ජීවිතයක් සඵල කරගන්නට හේතු වන කරුණු විදියට දේශනා කළේ. ඊට අමතරව කායික සුවපත් භාවය, මානසික සුවපත් භාවය සඳහා අපි කටයුතු කළ යුතු ආකාරය ධර්මයේ තුල සෞඛ්‍ය පුරුදු ආදී වශයෙන් උත් දක්වලා තියෙනවා. මෙන්න මේ කරුණු දේශනා කළා විතරක් නෙවෙයි පින්වතුනි, බුදුහාමුදුරුවෝ මේ කරුණු වඩාත්ම විධිමත් විදියට සමාජයේ අනිත් අය සමග නොගැටි සුහදව කරන්නට ඕන ආකාරයත් විශේෂයෙන් මංගල සූත්‍රය, සිංහාලෝවාද සූත්‍රය වැනි කරුණු වල ඊටාම සවිස්තරාත්මකව දැක්වෙනවා. යම්කිසි ගෘහස්ත ජීවිතයක, සමාජ ජීවිතයක කටයුතු ඒ සමාජ ස්තරයන් අතර මනා සම්බන්ධතාවයෙන් යුතුව ඊටාම සාර්ථකව අනිත් හැම දිනාටම ප්‍රතිඵල ලැබෙන විදියට කටයුතු කරපු කළ යුතු ආකාරය තමයි සමාජයේ කොටස් 6කට බෙදලා බුදුහාඳුරෝ සිංහාලෝවාද සූත්‍රයේදී දක්වන්නේ. මෙහි තියෙන විශේෂ ලක්ෂණයක් තමයි බුදුදහමෙන් නිතරම තම තමන්ට තියෙන යුතුයකම් ඉටු කරන්නයි සඳහන් කරන්නේ. අයිතිවාසිකම් ගැන බුදුදහමෙන් කතා කරන්නේ.
යම් කිසි තැනක යුතුයකම් ඉටු වෙනවා නම් ඒ යුතුයකම තමාගේ යුතුයකම අනිත් කෙනාගේ අයිතිවාසිකම බවට පත් වෙනවා. ඔවුනොන් නිසි ලෙස තමන්ගේ යුතුයකම් කරනකොට අනිත් හැම දෙනාගේම අයිතිවාසිකම් හිමි වෙලා සමාජයේ යහපත් ඉදිරියට ගෙන යන්නට ඒක හේතුවක් වෙනවා. මෙලොව ජීවිතයේ සාර්ථක කරගන කරුණ දේශනා කළා විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ තේරුම් ගත්තා මේ ලෝකේ ඉපදෙලින සත්‍යයන්ට තියෙන ප්‍රධාන ජීවිත අභියෝගය මොකක්ද කියලා. දැන් ඔබට ඇතැම්මට හිතේ මේ කාලෙ විදියට නම් මේ වෛරස් රෝගය තමයි තියෙන ලොකුම ප්‍රශ්නය කියලා. ඇතැම්මට කෙනෙකුට හිතෙන්න පුළුවන් වයසට යෑම. නැත්නම් රැකිරක්ෂාවක් නොලැබීම, නිසි කාලයේ අධ්‍යාපනය නොලැබීම, නොඑක් විදිහේ ලෙඩක් රෝගයක් ඇතිවීම. මෙන්න මේ කරුණ තමයි කෙනෙකුට ජීවිතයේ තියෙන ලොකුම අභියෝග, කරදර, සම්බාධක විදිහට සැලකන්නේ. ඇතැම් විට මරණයටපත් වීම ජීවිතයේ ලොකුම ජීවිත व्यसනය ලෙස කෙනෙක් සඳහන් කරන්න පුළුවන්. මේවත් යම් යම් විදිහේ ජීවිතයට තියෙන අභියෝග තමයි. නමුත් පින්තුනේ දා සම්බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී භාගතුන් වහන්සේට ලැබුණු චතුූපපාත ඥානය සමගම උන්වහන්සේ මනවින් පසක් කළා. මේ සුගතියක් ලබාගෙන ඉන්න සත්වයන්ට තියෙන ප්‍රධාන ජීවිත අභියෝගය මොකද්ද කියලා. මෙන්න මේ ජීවිත අභියෝග විදියට උන්වහන්සේ හඳුනා ගත්තේ පින්තුනේ මොකද්ද? මේ සුගතියේ ඉපදලා ඉන්න සත්වයා මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්න තියෙන අවස්ථාව. මේක සරල දෙයක් නෙවෙයි පින්තුනි. අපිට මේ ජීවිතයේ කිසියම් අනතුරක් වුණොත් උපරිම අපි ජීවත් වෙන කාලයට විතරයි. නමුත් මරණයෙන් පස්සේ දුගතිගාමී වීම කියන කාරණය පින්තුනි වසර ගණන් වලින් නෙවෙයි, ඇතැම් විට කල්ප ගණන් වලින් තමයි ගණන් කරන්න වෙන්නේ. අපි අපේ හිත වැරදිසේ පිහිටුවා ගත්තොත් අපට ඇතැම් විට පින්තුනි බොහෝ කාලයක් අපාගතව දුක් විඳින වෙනවා. ඒ නිසා සර්වඥතා ඥාණයෙන් පසක් කරපු ප්‍රධානතම ජීවිත අභියෝගයක් විදිහට දැක්වෙන්නේ මරණයටපත් වීම සහ මරණයෙන් පස්සේ දුගතිගාමී වෙන්න තියෙන හැකියාව. මෙන්න මේ தත්ත්වය අවබෝධ කරගත්තු බුදුහාමුදුරුවෝ ලෝකයට මෙන්න මේ අනතුරින් බේරෙන්න කටයුතු කළා. එක එක මට්ටම් වල හිටිය අයට විවිධ ආකාරයෙන් බුදුහාමුදුරුවෝ උදව් කළා. ඔබ දන්නවා අජාසත් රජතුමා වැනි අය අසත්පුරුෂ ශාස්ත්‍රයෙන් සහෝ අතින් බරපතල වරදක් සිද්ධ වුණා. ආනන්තර කර්මයක් සිද්ධ වුණා. නමුත් ඔහු පස්සේ කාලේ බුදුහාමුදුරුවෝ වෙත ඇවිල්ලා ඔහු අතින් සිදුවෙච්ච අඩුපාඩුව සඳහන් කළා. උන්වහන්සේ ඉදිරියේදී මේ කරුණ සඳහන් කළා. ඔහු වරද හැටියට දැක්කා. භාගතුන් වහන්සේ වෙත ඇවිල්ලා ශ්‍රද්ධා සම්පatti ලබා ගත්තා. මේ ආනන්තර කර්ම කරපු අජාසත් රජතුමා නිරේත් අවීච මහ නිරේ දුක් විඳින හිටිය කෙනෙක්. නමුත් ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබාගෙන මොහොත පුළුවන්කම ලැබුණා ඒ නිරේට ගියත් නිරේ අර අවීචයේ දුක් විඳිනට වඩා අඩු දුක් විඳින තැනක ඉපදෙන්නට කර්මය ටිකක් අඩු කරගන්නට අවස්ථාව ලැබුණා. බුදුහාමුදුරේ සඳහා ඔහුට උදව් කළා. ඔහු පිතෘඝාතකයෙක් කියලා බැහැර කරේ නැහැ. මහා කරුණික බුදුරජාණන් වහන්සේ කිසියම් කෙනෙක් සෝච භාවය තියෙනවා නම් කියන දේ අහන සෝදානම් නම් ඒ කෙනාගේ යතින් කොයිතරම් බරපතල වරදක් සිදු වුණත් බුදුහාමුදුරුවෝ තමන් වහන්සේට කරන්න පුළුවන් උපරිම උපකාරය සිදු කළා. නමුත් සමහර අවස්ථාවලදී දේවදත්ත හාමුදුරුවෝ, සුප්‍රබුද්ධ රජතුමා, මාගන්ධියා මේවැනි අය ආනන්තර කර්ම කරත් ඔවුන් කිසි විටක ආයත සංවරයේ පිළිටන සෝදානම් වුණේ නැහැ. දේවදත්ත හාමුදුරුවෝ අවසාන මොහොතේ යම් කිසි විදියක වෙනසක් වුණත් බුදුහාමුදුරන්ට ඒ වෙලාව උපකාරයක් කරන්න බැරි වුණා. ඒ නිසා සමහර අයගේ අඩුපාඩු සිද්ධ වුණත් යම්කිසි කෙනෙකුට ඇහුම්කන් දීමේ හැකියාව, අනතිමානීය ගුණය, සෝච භාවය, සක්‍රීය සවන් දීම කියන මෙන්න මේ ලක්ෂණ කෙනෙක් ළඟ තියෙනවා නම් බුදුරජාණන් වහන්සේට හැකි උපරිමයෙන් උපකාර කළා. ඊළඟට අපි දන්නවා මට්ට කුණ්ඩලී වැනි අය. මට්ට කුණ්ඩලී කියලා කියන්නේ බොහොම දුර්වල වෙලා හිටිය යෝන් පුද්ගලයෙක්. ඔහුට බුදුහාඳුර දෙස හැරෙන්නවත් පුළුවන්කම තිබුණේ නැහැ ඒ වෙලාවේ. බුදුහාඳුරේ තැනැත්තාටත් මේ ජීවිතේ ලොකුම අභියෝගයෙන් නිදහස් වන්න මරණයෙන් පස්සේ දුගතියට යන තියෙන අවස්ථාවෙන් ඔහු ගලව ගත්තා. ඔහු ඉන්න පැත්තට බුදුරැස් විහිදවලා ඒකේ ප්‍රසාදය ඇති කරලා මේ තැනැත්තාට සුගතිගාමී වෙන්නට මාර්ගය පහදලා දුන්නා. බලන්න බුදුරජාණන් වහන්සේ කෙනෙක් කරුණාවෙන් කටයුතු කරන ආකාරය. ඊළඟට අපට මුණ ගැහෙනවා චත්තමානවක. කුඩා කුමාරයෙක් අධ්‍යාපනය ලබන එන ගමන්, ගෙදර ගිහිල්ලා එන ගමන්, නැවත ගුරුවරයා වෙත යන ගමන් ඔහු අනතුරකට පත් වෙන්න ඉන්න ආකාරය බුදුහාමුදුරුවෝ
මහා කරුණා සමාපatti ඥාණයෙන් දැක්කා. දැකලා උන්වහන්සේ තේරුම් ගත්තා මෙන්න මේ තැනැත්තාට මොකද්ද කරන්න පුළුවන් උපකාරය කියලා. ලොකු දර්ශනයක් අවබෝධ කරගන්න පුළුවන් මානසිකත්වයක එදා චත්තමානවක බුද්ධිය මට්ටමේ මොහොන් පුරා ගෙල හිටියේ නෑ. බුදුහාඳුර කලේ ආම වශයෙන් ඔහු ශ්‍රද්ධාවේ පිහිටෙව්වා. අන්න ඒ ගාථා ටික තමයි චත්තමානවක ගාථා විදියට අපි ශ්‍රී ලංකාවේ ඉන්න කාලෙහි පාසල් නිමාවටපත් වෙන අවස්ථාවේදී යෝ වදතම් පවරෝ මනුජේසු ආදි වශයෙන් සඳහන් කළ අපි ගායනා කළේ බුදු දහම සංඝ කියන තෙරුවනෙහි ගුණ සඳහන් වන ගාථා. මෙන්න මේ ශ්‍රද්ධා ප්‍රතිලාභේ ලැබපු අර චත්තමානවක ජීවිතයේ අනතුරටපත් වුණත් ඔහු මරණයෙන් පස්සේ සුගතිගාමී වුණා. අද චත්තමානවක දිව්‍ය පුත්‍රයා වශයෙන් දිව්‍ය ලෝකයේහි සැප විඳිනවා. ඒ වගේම මේ බුද්ධ ශාසනය ඔහු කිසියම් ප්‍රයෝජනයක් ගත්තා. ඊළඟට අපට මුණ ගැහෙනවා මේ වගේ ශ්‍රාවකයන්. සමහර ශ්‍රාවකයන්ට බුදුහාමුදුරු ධර්ම අවබෝධය කරන්න උදව් උපකාර කළා. ඒ අතර සමහර අය මේ ආත්ම භාවයේදීම මාර්ගඵල නොලැබුවත් එයාගේ සසර ජීවිත සුවපත් වෙන ආකාරයට අනුශාසනා කළා. තවත් සමහර අය සෝවාන් මට්ටමටපත් වෙනට භාග්‍යතුන් වහන්සේ අනුශාසනා කළා. සමහර අයට අනාගාමී වෙනට අනුශාසනා කළා. සමහර අයට මේ ආත්ම භාවයේදීම රහත් භාවයටපත් වෙනට උපකාර කළා. මෙන්න මේ විවිධ ස්තර වලින් බුදුහාමුදුරු උපකාර කළේ මෙන්න මේ පරලොව ජීවිතයේ සඵල කරගන්නට හේතු වන මූලික අත්විවරම දැම්මා. දුගතිගාමී වෙන්න ඉන්න අය දුගතියෙන් මිදෙව්වා. සුගතිගාමී වුණත් දිගටම සුගතිගාමී වෙන්නට බැරි බව තේරුම් ගත්ත භාගතුන් වහන්සේ සෝවාන් වීම සඳහා පුළුවන් අයට උපරිම ලෙස ඒ සඳහා උදව් කරලා සසර කිසිදාක සුගතියෙන් පල්ලෙහාට යන නොවන විදියෙහි උපරිම වශයෙන් ආත්ම 7කට පමණක් සීමා වෙන විදියට සෝවාන් භාවය සඳහා උන්වහන්සේ මඟ පෙන්වුවා. මෙන්න මේක පින්නොත්නි මෙතෙන්දි තමයි අපට වැදගත් වන්නේ. භාගතුන් වහන්සේ මරණයෙන් මතු ජීවිතය සුගතිගාමී වෙනට දේශනා කළ පොණශාසනා මොකද්ද කියන එක කෙටියෙන් අපි හරි තේරුම් ගන්නට ඕන. මෙහිදී මරණයෙන් පස්සේ සුගතිගාමී වෙන්න කළ යුතු කටයුතු පිළිබඳව සඳහන් කරද්දී විශේෂයෙන්ම වේලාම සූත්‍රේන කරුණු, ඒ වගේම ව්‍යග්ගපජ්ජ සූත්‍රේන කරුණු, ඒ වගේම සංඛාර උප්පත්ති කියන සූත්‍රේන කරුණු, ඒ වගේම පුඤ්ඤාභිසන්ද කියන සූත්‍රේන කරුණු, මෙන්න මේවා අපට බෙහෙම වැදගත් වෙනවා. මේ සූත්‍ර කීපෙම කරුණු එකට සාරාංශ කරෝතින් අපට පේන දෙයක් තමයි සුගතිගාමී වෙන්න මොකද්ද කරන්න ඕන කියන කරුණු. විශේෂයෙන්ම ව්‍යග්ගපජ්ජ සූත්‍රයේදී කරුණු කිහිපයක් දේශනා කරනවා. සද්ධා සම්පදා, සීල සම්පදා, ත්‍යාග සම්පදා කියලා. ඒ වගේම පඤ්ඤා සම්පදා කියලා කරුණක් දේශනා කරනවා. ඒක අදාළ වෙන්නේ නිර්වාණ අවබෝධය සඳහා ඍජුවම. මෙන්න මේ මුල් කරුණු තුන ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබන්න, ඒ වගේම සිල්වන්ත වෙන්න, පරිත්‍යාගශීලී වෙන්න. මෙන්න මේ කරුණු තුන තමයි පින්නතුනි ඍජුවම සුගතිගාමී වෙන්නට හේතු වන්නේ. ඊට අමතරව සුරතවත් භාවය, ප්‍රඥාවන්ත භාවයත් උපකාරවත් වෙනවා. විශේෂයෙන්ම බුදුදහමේ සඳහන් වෙනවා බුදුරජාණන් වහන්සේ කෙරෙහි සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක් කිසියම් කෙනෙකුට තියෙනවා නම් ඒ කෙනා දුගතිගාමී වෙන්නේ නැහැ කියලා. මේ සද්ධා මාත්‍රය කියන එක පින්නතුනි අපට හිතෙන බොහොම සුළු දෙයක් කියලා, ස්වල්ප දෙයක් කියලා. නමුත් මේ සද්ධා මාත්‍රය කියන එක සරල දෙයක් නෙවෙයි පින්නතුනි. මෙතෙන්ට එන්න ලොකු උත්සාහයක් දරන්නට ඕන. සද්ධා මාත්‍රයක තමන් ඉන්නවාද කියලා බලාගන්නේ කොහොමද? ඇතැමිට ඔබ උදේ හවස බුද්ධ පූජා තියන්න පුළුවන්. වන්දනමාන කරන්න පුළුවන්. ප්‍රතිමා වහන්සේ ගෙදර වැඩ ඉන්න පුළුවන්. නමුත් පින්නතුනි ඒකෙන් තීරණය කරන්න බෑ අපි මේ ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබුවාද කියලා. ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබුවාද කියලා බලාගන්නේ අපේ ජීවිතයේ කිසියම් අභියෝගාත්මක කරුණක් ආපු අවස්ථාවේදී සලකලා බලන්න තමන්ට මුලටම මතක් වෙන කරුණ මොනවාද කියලා. තමන්ට විශේෂයෙන් දැඩි රෝගයක්, ඒ වගේම ජීවිත අනතුරක්, ව්‍යසනයක්, අභියෝගාත්මක කරුණක් ඇති වෙච්ච අවස්ථාවේදී වඩාත්ම තමාගේ මතකයට එන්නේ කොමක්ද කියලා බලන්න. බොහෝ විට අපි බියටපත් වෙනවා, සංවේගයටපත් වෙනවා. අන්නේ කරුණු අතරින් පින්නතුනි කිසියම් අවස්ථාවක අපට පුළුවන්කම තියනවා නම් අපේ මතකයට ඍජුවම බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ, උන්වහන්සේගේ අවබෝධය අපේ මතකයට එන පුළුවන් විදියට
අපි අපේ හිත දිනු කළ තියෙනවා නම් මෙන්න මේක තමයි ශ්‍රද්ධා ප්‍රතිලාභය අපේ ජීවිත තුළට ලැබුණාද කියලා බලන ප්‍රධානතම කාරණය වෙන්නේ. පින්වතුනි සඳහා අපි ලොකු උත්සාහයක් දරන්නට ඕන. ඒ සඳහා සරල දෙයකින් විතරක් බෑ. අඛණ්ඩව අපි බුදුගුණ වඩලා තියෙනට ඕන. ධර්මයේ ඔස්සේ බුදුහාමුදුරුවෝ හඳුනාගෙන තියෙනට ඕන. ඒ කරුණු තුනෙන් තමයි මේ ශ්‍රද්ධා ප්‍රතිලාභය ලැබෙන්නේ. ඒ විතරක් නෙවෙයි පින්වතුනි, ත්‍යාගවන්ත භාවය, පරිත්‍යාගශීලීත්වය වැදගත් වෙනවා. ඊට අමතරව විශේෂයෙන්ම සූත්‍රවල සඳහන් වෙන කාරණයක් තමයි සුගතිගාමී වීම සඳහා සිල්වන්ත භාවය කියන එක. පංචශීලය ආරක්ෂා කිරීම. ප්‍රාණඝාත ආදී අකුසල වලින් වෙන් වෙලා නිරතුරුවම නොකඩනු ශීලයක් වශයෙන් පංචශීලය පවත්වා ගන්නට උපරිම උත්සාහය දරන්නට ඕන. මෙන්න මේ කරුණු තුන පින්වතුනි විශේෂයෙන්ම සුගතිගාමී වෙනට හේතු වන කරුණු විදිහට දක්වනවා. කුමක්ද? ශ්‍රද්ධා ප්‍රතිලාභය, සිල්වන්ත භාවය, දන් දීම, ඊට අමතරව ශ්‍රුතමත් භාවය, ධර්මඥානය ඇති කර ගැනීම, ප්‍රඥාව දියුණු කිරීම. මේ මූලික පියවර තමයි බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති. මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේ සරණ අනුව යමි, ධර්මයේ සරණ යමි, සංඝයා සරණ යමි කියන මෙන්න මේ තෙරුවන තමා වෙත ළඟා කරගන්නා වූ ස්වභාවය. මේට අමතරව පින්නතුනි උපදෙස් සම්පත් ලබා දෙන ප්‍රධාන කුසලයක් විදිහට ධර්මයේ සඳහන් කරන්නේ මෛත්‍රී භාවනාව වැඩිම. උපදෙස් සම්පත් කියන කරුණ බුදුදහමේ නොයෙක් තැන විස්තර කරනවා. මහා චත්තාරීක සූත්‍රයේදී අත්තිබික්කවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාගියා උපදී වේපක්ඛා කියලා කාරණය සඳහන් කරනවා. ඒ වගේම සමහර තැනක ඕපදික පුඤ්ඤ කිරිය වත්තුණි කියලා සඳහන් කරනවා. මෙත්තා චේතෝමිති වගේ සූත්‍රය වගේ තැන්වලදී. මෙතන මේ උපදී සම්පත් කියන්නේ මොනවද? වාසනාවන්ත උත්පත්තියක්, හොඳ ප්‍රදේශයක ඉපදීම, පින්වන්ත අම්මා තාත්තා ලැබීම, රූප සම්පත්තිය, නිරෝගී සම්පත්තිය, දිගාසිරි සම්පත්තිය, හොඳ කටහඬක්, කල්යාණ මිත්‍රාශ්‍රය, මෙන්න මේ වගේ වාසි සියල්ලක්ම සහිතව හොඳ උපතක් ලැබීම. ඒදී ප්‍රධාන දෙයක් තමයි පින්තුනේ සද්ධර්ම ප්‍රතිලාභය ලැබෙන පතිරූපදේශ වාසෝච කියපු විදිහට සුදුසු ප්‍රදේශයක් ඇසුරු කළ ඉන්න ලැබීම. ඔබත් අද සද්ධර්මයේ ශ්‍රවණය කරන්න වටා පිටාවක ඔබ අද ජීවත් වෙන්නේ මෙන්න මේ උපදී සම්පත්තිය ඔබ ලැබපු නිසා. කල්යාණ මිත්‍රත්වය ලැබපු නිසා. ඒ සියල්ලටම වඩා පින්තුනේ හේතු වන්නේ මානසික නිරෝගීතාවය. කායිකව කොච්චර ලෙඩ හැදුනත් පින්තුනේ ගැටලුවක් නැහැ. මානසිකව අපි නිරෝගී වෙන්නට ඕන. බොහෝ විට අපි රෝගී භාවය කිව්වම කායික නිරෝගීතාවය තමයි බලාපොරොත්තු වෙන්නේ. පින්තුනේ බුදුදහමට අනුව ගත්තොත් රෝගී භාවයන් දෙකක් තියෙනවා. එකක් කායික රෝග, අනිත් එක මානසික රෝග. සුවතාවය ගත්තොත් දෙකයි, කායික නිරෝගීතාවය, මානසික නිරෝගීතාවය. කායික නිරෝගීතාවය පින්තුනේ කෙනෙක් වසර ගාණක් කායිකව නිරෝගී වෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරුවෝ සඳහන් කළේ මානසික නිරෝගීතාවය ලබන අය බොහොම අඩුයි කියලා. අපට ඇතැම් විට මේ මානසික නිරෝගීතාවය වැදගත්ද කියලා හිතෙන්නේවත් නැහැ. බලන්න පින්වතුනි මානසිකව දැඩි මානසික ආක්‍රමණතාවයකට පත් වුණොත් අපි සරලෙන් කියන විදිහට කෙනෙක් පිස්සු වැටුණොත් බලන්න යාට කොච්චර උගත්කම් තිබුණාද, කොයිතරම් ධනෙ තිබුණාද, කොයිතරම් රූප සම්පත්තියක් තිබුණාද, කොයිතරම් ශාරීරික නිරෝගීතාවය තිබුණාද. ඒ තැනැත්තාගේ ජීවිතයෙන් එක දවසකින්, එක විනාඩියකින්, එක තත්පරයකින්වත් ප්‍රයෝජනයක් ගන්න බෑ. ඇයි? ඒ තැනැත්තාට තමන්ගේ ඇතැම්මට ඇඟේ තියෙන වස්ත්‍රය පිළිබඳවත් හැඟීමක්, පාලනයක් නැති වෙනවා. බලන්න පින්වතුනි, අපි මේ තත්ත්වයටපත් වුණොත් අපි කොයිතරම් අසරණ වේද? එදාට අපේ ලැජ්ජා බය නැති වෙලා යනවා. එදාට අපි කරන්න කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති වෙනවා. එහෙම පින්වතුනි අපි අවුරුදු 100ක්, අවුරුදු 500ක් ජීවත් වුණත් කායිකව නිරෝගීව අපේ ජීවිතේ වැඩක් තියෙද? අපේ ජීවිතේ වැඩක් නැහැ පින්වතුනි. නමුත් බලන්න යම්කිසි කෙනෙක් ඊටාම බරපතල රෝගයක් හැදිලා. දැන් මේ කාලේ හැටියට නම් වෛරස් රෝගය හැදිලා. යම්කිසි කෙනෙක් දන්න ඔහු තව එක දවසයි ජීවත් වෙන්නේ කියලා. නමුත් ඔහු මානසිකව ඔහුට පුළුවන් නම් මේ දහමට එන්න. ඒ එක දවසේදී පින්නතුණි මේ පුද්ගලයාට මුළු කල්පයකට සුගතිගාමී වෙන දේවල් කරගන්න පුළුවන්. ඒ වගේම මෙයා ප්‍රඥාව මොහොරා ගියපු කෙනෙක් නම්
ඔහුට ආර්ය මාර්ගයේ කිසියම් මට්ටමකට සෝවාන් ආදී කිසියම් ප්‍රමාණයකට හිත දියුණු කරගන්නත් පුළුවන්. ඒ එක දවසේදී පින්නතුනි. කායිකව කොච්චර දුර්වලතාවකින් හිටියද, කොයිතරම් ශාරීරික වේදනාවක් වින්දත්, ඒ තැනැත්තාට ඒ පුද්ගලයාට මේ සම්බුද්ධ ශාසනය රැකවරණය තුළින් ඒ එක දවසේදී ඔහුට පුළුවන් මුළු සසර ගමනේම නිදහස් වෙන්න. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ යෝචිවස සතං ජීවේ අපස්සෝ ධම්මමුත්තමං ඒකාහං ජීවිතං සේයෝ පස්සතෝ ධම්මමුත්තමං. ධර්මයේ නොදක වසර 100ක් ජීවත් වෙනට වඩා ධර්මයේ දැකලා එක දවසක් ජීවත් වෙමුතුම් කියලා. පින්නතුනි මෙන්න මේ අතරින් ගත්තොත් අපි කොච්චර වාසනාවන්තද. මෙන්න මෙතෙන්දිම තේරෙනවා අපට කායික රෝග පින්නතුනි ලොකු ප්‍රශ්නයක් නෙවෙයි කියන කාරණේ. ඒ කායික වේදනා සියල්ලක්මත් අපි විඳින්නේ කයින් නෙවෙයි පින්නතුනි මනසින්. අපට හරියට ධර්මයේ තුලට આવොතින් අපේ මේ කායික මට්ටමින් නිදහස් වෙලා අපේ හිත කය මත යැපෙන තත්ත්වයෙන් නිදහස් කරගෙන ඊට වඩා ඉහළ තලයකට අරගෙන කායික සියලු වේදනාත් මේ ධර්මයේ තුලින් යටපත් කිරීමේ හැකියාව තියෙනවා. අපි අද දුක් විඳින පින්නතුනි ඇත්තටම කායිකව නෙවෙයි අපි දුක් විඳින මානසිකව. අන්නේ මානසික සුවපත් භාවය ලබා ගත හැකි උපරිම ක්‍රමය භාගතුන් වහන්සේ අපට දේශනා කළා. එහිදී විශේෂයෙන්ම අපි මේ දෙවනි පියවරේදී සඳහන් කළේ සුගතිගාමී වීම සඳහා බුදුහාමුදුරු දේශනා කරපු කාරණා. විශේෂයෙන් වේලාම සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේට කරන බුද්ධ පූජා, ඒ වගේම සංඝ රත්නය වෙනුවෙන් කරන සංඝ සතු දානමය පින්කම්, බුද්ධ ධම්ම සංඝ කෙන තෙරුවන් සරණ යාම, පංචශීල ආරක්ෂා කිරීම, මෛත්‍රී භාවනාව, මෙන්න මේ කරුණු ඉහළම කුසල් විදියට දක්වලා තියෙනවා ලෞකික මට්ටමේදී. ශාස්ත්‍රව වූ ලෞකික කුසල් නැත්නම් පුණ්‍ය භාගීය කර්ම, පුණ්‍ය ක්‍රියා විදියට මෙන්න මේ කරුණු සම්පූර්ණ කිරීම මරණයෙන් පස්සේ තියෙන ජීවිත අභියෝගය දුගතිගාමී වීමට තියෙන හැකියාවෙන් අපට නිදහස් වෙන්නට හේතු වන ප්‍රධාන කරුණු විදියට ධර්මය තුළ විස්තර කරනවා. ඉතින් පින්වතුනි මේ අවස්ථාව විශේෂයෙන් බෞද්ධයෙකුට ලැබෙච්ච ලොකු භාග්‍යයක්. මෙන්න මේ ස්ථාවරත්වය මේක පින්වතුනි ජීවිත රක්ෂණයකට වඩා වටිනවා. මේක සෞඛ්‍ය රක්ෂණයකට වඩා වටිනවා. බුදු දහමෙන් අපට නිතරම කියන්නේ අනුශාසනා කරන්නේ තමා කොයි ආකාරයකට ජීවිත අනතුරකටපත් වුණත්, කොයිතරම් සංකීර්ණ අවස්ථාවකදී ජීවිතයේ අවසානයටපත් වුණත් කිසිවිටක දුගතිගාමී නොවන විදියට ශ්‍රද්ධාව ඇති කරගෙන පරිත්‍යාගශීලීත්වය දිනු කරලා සිල්වන්තව මෛත්‍රී සාගතව කාලය ගත කරන්න කියලා. ඊළඟට පින්වතුනි බුදුහාමුදුරුවෝ අපට දේශනා කරනවා නිර්වාණ අවබෝධය සඳහා කුමක්ද කරන්න ඕන කියලා. ව්‍යංගපච්ච සූත්‍රයේදී ප්‍රඥා සම්පදා විදියට උද්‍යප්පේගාමිනී පඤ්ඤා විදියට දක්වන්නේ මේකයි. ලෝභ දේශ දෙක දුරු කරන අඩු කරන විදියට ස්වර්ගගාමී මාර්ගයේදී අනුශාසනා කරලා මෝක්ෂ මාර්ගයේදී නිවන් මාර්ගයේදී භාගතුන් වහන්සේ ඍජුවම අපට දේශනා කරන්නේ ඍජුවම අපි අවිද්‍යාව දුරු කරන මාර්ගය. ඊට මාවත විදියට දේශනා කරන්නේ ඒකායනෝ අයම් බික්ඛවේ මග්ගෝ සත්තානා විසුද්ධිය ආදී වශයෙන් දැක්වෙන මේ සත්‍යංගේ කෙලෙස් දුරු කිරීමට නිවීමට පත් වෙන එකම මාවත විදියට සතර සතිපට්ඨානය, සතිමත් භාවය, සම්මා සතිය, සති ඉන්ද්‍රිය, සති බල, සති බොජ්ජංග ආදී වශයෙන් සඳහන් වෙන මෙන්න මේ සම්මා සතියයි ඉහළම ගුණය විදියට දක්වන්නේ. ඒකාතකින් සතියෙන් සිහියෙන් අපේ සිත කය දෙක සිහිය තුල පවත්වා ගනිමින් අනිත් පැත්තෙන් ප්‍රඥාව තුළින් ස්කන්ධ පංචකය, ආයතන ධාතු ආදිය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙනෙහි කිරීම. මෙන්න මේකයි බුදුරජාණන් වහන්සේගේ සමස්ත අනුශාසනාවේ සාරාංශය. වෙනත් විදියකින් කියනවා නම් ලෝකේ ඕනෑම කෙනෙකුට බුදුදහමෙන් කිසියම් විදියක ප්‍රයෝජනයක් ගන්න පුළුවන් බෞද්ධයෙක් නොවුණත්. ඒ සඳහා මූලික ඉගැන්වීම් තවත් කොටස් තුනකට අපට ඕන වෙන් කරන්න පුළුවන්. ඒ මොනවද? එකක් තමයි පංචශීල ආරක්ෂා කිරීම, අනිත් පැත්තෙන් මෛත්‍රී භාවනාව, අනිත් පැත්තෙන් සතිමත් භාවය. සිල්වන්ත භාවය, මෛත්‍රිය, සිහිය. නැත්නම් පංචශීලයේ ආරක්ෂා කිරීම, කය වචනේ සංවර කරගෙන නිතරම සීල සත්‍යෝ සුවපත් වෙත්වා කියලා මෛත්‍රී වැඩිම. අනිත් පැත්තෙන් මෛත්‍රී වඩන අතරේදී පින්නතුනි
අනිත් පැත්තෙන් අපි සිහිය දියුණු කරන විදියට කටයුතු කරන්නට ඕන. මෙන්න මේ ආකාරයට භාග්‍යවතුන් වහන්සේ අපට මාර්ගය දේශනා කළා තියෙනවා. පින්වතුනි, එතකොට අපි සඳහන් කළේ මෙන්න මේ පංචශීලයත් ඒ වගේම මෛත්‍රී භාවනාවත් සතිමත් භාවයත් ඕනෑම කෙනෙකුට කිසිදු ආගම් ભેදයක් නැතුව පුහුණු කරන්න පුළුවන් කාරණා. මේ අතරිනුත් පින්වතුනි වර්තමානයේහි විශේෂයෙන් මානසික ආතතිය දුරු කිරීම සඳහා ප්‍රකාශ කරන ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම විදියට මනෝවෛද්‍ය විශේෂඥවරුන් ලෝකෙට ඉදිරිපත් කරන ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. ඒ තමයි මෛත්‍රී වැඩිමත් සිහිය දිනු කිරීමත් කියන කාරණා දෙක. loving kindness and mindfulness කියන කාරණා දෙක. ඉතින් අපට තේරෙනවද ලෝකයේ කොයිතරම් දුරට මේ කරුණු දෙක භාවිත කරනවද කියන එක. පින්වතුනි, මේ හැම කාරණයකින්ම අපි මේ සඳහන් කළේ ශ්‍රද්ධාව කියන වචනේ ඍජුවම නොකියුවත් ශ්‍රද්ධාව දිනු වෙන මාර්ගයයි මේ අපි ටිකෙන් ටික සඳහන් කළේ. දැන් අපි ඊළඟට තවදුරටත් බලමු ශ්‍රද්ධාව කියන්නේ මොකක්ද කියලා. ශ්‍රද්ධාව කියන්නේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම, උන්වහන්සේගේ අවබෝධය පිළිබඳව තියෙන පැහැදීම, උන්වහන්සේගේ ධර්මය, උන්වහන්සේ සරණ ගිය ශ්‍රාවක සංඝරත්නය කෙරෙහි තියෙන පැහැදීම. මේක මුලින් ඇතිවන්නේ අමෝලිකා ශ්‍රද්ධාව විදියට. අපි කුඩා කාලයේහි බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ නමක් දකිනකොට, විහාරස්ථානයකට යනකොට, කිසියම් බෞද්ධ උත්සවයක් දකිනකොට, පහන් කූඩු දකිනකොට, නැත්නම් වෙසක් සැරසිල්ලක් දකිනකොට යම් කිසි විදිහක පැහැදීමක් අපේ හිතේ ඇති වෙනවා. මෙන්න මෙතනින් ආරම්භ වෙන මේ පැහැදීම පින්නතුනි. අපි ඇතැමට ස්වාමින් වහන්සේ කෙනෙක් ලස්සනට බණ කියනකොට යම් කිසි විදිහක පැහැදීමක් අපි ඇති වෙනවා. නැත්නම් ලස්සන හඬකින් කයුමනක් ආදිය සඳහන් කරනකොට, මව්ගුණ කියනකොට අපි යම් කිසි විදිහක පැහැදීමක් ඇති වෙනවා. මේ සියල්ලක්ම පින්නතුනි අමෝලිකා ශ්‍රද්ධා කියන ගණයට යන්නේ. දැඩි මුලක්, සාර්ථක මුලක් මේ අනුශාසනා තුළ, මේ පැහැදීම තුළ දකින්නට නෑ. ඕනම වෙලාවක මේ ශ්‍රද්ධාව වෙනස් වෙන්න පුළුවන්. අන්නේ ඇතිවන ප්‍රසාදයේ ටිකෙන් ටික දියුණු කරගන්න ඕන කොහොමද කියන එක බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. විශේෂයෙන් කීටාගිරි සූත්‍රයේ දැක්වෙනවා. යම්කිසි විදියක බුදුහාඳුර කෙරේ පැහැදීමක් තියෙන කෙනෙක් ඔහු බුදුරජාණන් වහන්සේ හමු වෙනට එනවා. නැත්නම් සංඝරත්නය මුණ ගැහෙනවා. නැත්නම් දහම් පදයක් අහනවා. ඔබ අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලයේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා, රට්ටපාල කුමාරයා, ඒ වගේම බාහ්‍ය දාරුකේරිය, සුදත්ත සිටුවරයා, මේ වගේ අය බුද්ධ කියන වචනේ අහපු ගමන්ම උන්වහන්සේ සොයාගෙන ආවා. ඇයි? ඒ අතීත අත්දැකීම් නිසා බුදුරජාණන් වහන්සේ කෙනෙක් මුණ ගැහෙන්නට පාරමිතා පුරාගෙන ආපු අය. අපිත් කිසියම් ප්‍රමාණයකින් ඒ පිනින් මේ ලෝකයට ආපු අය. මුලින්ම බුදුරජාණන් වහන්සේ වෙත පැමිණෙනවා. මුලින්ම තියෙන පැහැදීම නිසා, මේ අමෝලිකා ශ්‍රද්ධාව නිසා මුලින් බුදුහාඳුර වෙත නැත්නම් ත්‍රිවිධ රත්නය වෙත සමීප වෙනවා. සද්ධා ජාත උපසංකමති. උපසංකමේත්වා පෛරුපාසති. ඒ එළඹෙච්ච තැනැත්තා මේ තෙරුවන, විශේෂයෙන් බුද්ධ රත්නය, ඒ වගේම ධර්මයේ ඇසුරු කරනවා. උපසංකමති උපසංකමේත්වා පෛරුපාසිත පෛරුපාසන්තෝ සෝතං ඕදාති. ඒ තැනැත්තා කන් දෙක යොමු කරනවා. ඕහිත සෝතෝ ධම්මං සුනාති. ධර්මය අහනවා. සුත්වා ධම්මං ධාරේති. අහපු ධර්මයේ දරා ගන්නවා. දතානං ධම්මානං අත්තං උපපරික්කති. අර්ථය විමසනවා. අත්තං උපපරික්ඛත්තෝ ධම්මනිජ්ජානං කමන්ති. ධර්මයේ නිසක භාවයට පත් වෙන ටිකෙන් ටික. මෙන්න මේක තමයි පිනතුනේ ශ්‍රද්ධාවේ ගමන් මඟ. මුලින් අමෝලිකා ශ්‍රද්ධාවෙන් පටන් ගත්ත මේ තැනැත්තා ටිකෙන් ටික බුද්ධ රත්නය ඇසුරු කරලා උන්වහන්සේ දේශනා කරන්නේ මොකක්ද කියන කරුණ ධර්මය තුලින් අසා දැනගන්නවා. එතකොට අපි මුලින් සඳහන් කරපු ආකාරයට මෙලොව ජීවිතයේ සාර්ථක කරගන්න හේතු වෙන කරුණු අසා දැනගෙන ඔහු පිළිපදිනවා. පිළිපදිනකොට ඒ ගැන යම්කිසි පැහැදීමක් ඇති වෙනවා. ධර්මයේ සාන්දෘෂ්ටික බහුවට පේන ගන්නවා. ධර්මයේ අකාලික බව පේන ගන්නවා. ඒ පේන තවත් දහම ඉදිරියට යන්නට උනන්දුවක් ඇති වෙනවා. මේ උනන්දුව තමයි ශ්‍රද්ධාවෙන් ඇති කරලා දෙන අපට ඇති කරලා දෙන උනන්දුව, උද්‍යෝගය, වීරිය. මෙන්න මේ ධර්මයේ තුලින් ඇතිවන ශ්‍රද්ධාව පින්නතුනේ ශ්‍රද්ධාවේ පමණට තමයි අපට ධර්ම මාර්ගයේ වීරියක් ඇති වෙන්නේ. ධර්මයේ සඳහන් වෙලා තියෙනවා කිසියම් කෙනෙකුට
ධර්මයේ පිළිබඳව අවබෝධයක් ලැබුණා නම්, ඒ තුලින් ශ්‍රද්ධාව හටගත්තා නම්, ඒ ශ්‍රද්ධාවේ පමණට මේ තමන්ගේ ශරීරයේ සම මස් නහර ඇට මිදුළු කරා විනිවිද ගිහිල්ලා දැඩි වීරියක් ඇති වෙනවා කියලා. ඒ නිසා ශ්‍රද්ධාවත් වීරියත් එකට සමගාමීව ගමන් කරනවා. ඊට අමතරව සතිමත් භාවයත් ප්‍රඥාවත් තමන්ට මේ සඳහා උපකාර කරන්නට ඕන. කොහොමද පින්නතුනි අපි මේ ශ්‍රද්ධාව ටිකෙන් ටික දියුණු කරගන්නේ? අපි මුලින් සඳහන් කළා බුදුරජාණන් වහන්සේ සඳහන් කරපු විදිහට මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා කළ යුතු දේවල්. ඒව කරනකොට, ඒ වගේම විශේෂයෙන් පංචශීල ආරක්ෂා කරනකොට කරණිමෙත සූත්‍රය, සිංහලෝවාද සූත්‍ර ආදී තැන්වල අතුලත් කරුණු සඳහන් කරපු ඒවා අසා දැනගෙන පිළිපදිනකොට අපිට මේ ජීවිත කාලයම ජීවිතයේ සාර්ථක වෙන ආකාරයක් පේනවා. අන්නේ සාර්ථක වෙන්න අපි තවදුරටත් මේ ධර්මයේ තුල ඉදිරියට යනවා. ඊළඟට පේනොත්නේ අපි සිල්වන්ත භාවයෙන් නවතින්නේ. අපි ටිකෙන් ටික හිත එකඟ කිරීමේ කටයුත්තක යෙදෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන යම්කිසි කෙනෙකුට මේ මනුෂ්‍ය ජීවිතයේ ඉහළම සුවය විඳින ක්‍රමයකුත් තියෙනවා. ඒ වගේම දිව්‍ය ලෝකයේ දිව්‍ය සැපය විඳින ක්‍රමයකුත් තියෙනවා. ඒ දෙකම ඉක්මවලා බ්‍රහ්ම සම්පත්තිය කරා වුණත් කෙනෙකුට යන්න පුළුවන් විදියට අපේ හිත දියුණු කරගන්න පුළුවන් මේ ශ්‍රද්ධාවෙන් ඉදිරියට යනකොට. කොහොමද? බුදුහාමුදුරෝ දේශනා කරන ඊළඟට මාර්ගය චිත්ත සමතිය, චිත්ත සමාධිය, සමත භාවනාව. මේකට ප්‍රවිවේකය කියලා කියනවා. දිට්ඨ සුඛ විහරණය කියලා කියනවා. අපි බොහෝ විට මේ ලෝකයේ සැප විඳින්නේ ඇස් කන ආදී ඉන්ද්‍රිය පිනවලා. ඇසට ලැබෙන රූප, කනට ඇහෙන ශබ්ද, මේ වගේ කරුණු වලින් තමයි අපි සැප විඳින්න යන්නේ. නමුත් මේ සැපේ විඳින එක පින්නතුනේ බුදුදහමේ සලකන්නේ අල්ප ආස්වාද බහු ආදීනවා කියලා. ඇහැට රූපයක් දැකලා, කනට ශබ්දයක් අහලා, නාසයට ගඳ සුවඳක් විඳලා, දිවට රසයක් විඳලා, කයට පහසක් ලබලා අපිට කිසියම් ආස්වාදයක් ලබන්න පුළුවන් පින්නතුනේ. අපි කියමු දිවට රසයක් ලබලා කියලා, රසවත් කෑමක් ගත්ත කියලා කියමු. අපට පින්නතුනේ අපි කැමැති තරමටම අපට ආහාර ගන්න බෑ. යම්කිසි ප්‍රමාණයකදී අපට ඒක එපා වෙනවා. අපි ලස්සනම සින්දුවක් අහන්න බලන්න. ඒ සින්දුව කීපවතාවක් අහනකොට අපට තවදුරටත් අහන්න බැරි වෙනවා. ඒක එපා වෙන මට්ටමක් තියෙනවා. අපි ලස්සන රූපයක් දැක්කා කියමු. ඔබට මේ ජීවිතේ ඔබේ ඇහැට දැකපු ලස්සනම කෙනා බලන්න. ඒ කෙනා දැකපු මුල් මාස්තාවේදී ඔබට කොච්චර ලස්සන විදියටද පෙනෙන්නේ නැත්තේනේ. හැබැයි ඒ රූපයම කලක් ඔබ දකිනකොට ඇතැමට ඒ රූපයේ වෙනස් නොවී ස්ථිරව තිබ්බත් ඔබේ මනස ස්ථාවරව තිබුණද? පින්නතුනේ මේ තියෙන මේ කාම සම්පත්තිය, මේ කාම ගුණය අඛණ්ඩව අපට පවත්වා ගන්න බෑ. මේක තමයි ලෞකික සැප සම්පත්වල තියෙන ලක්ෂණය. අන්න ඒ නිසාම තමයි බුදුහාමුදුරේ දේශනා කළේ මේ සැපය ඊටාම කෙටි කාලින දෙයක්. මේක අල්ප දෙයක්. ආස්වාදයේ ටිකයි. නමුත් ඒ අපි ආසා කරපු දෙයටම අපි විඳපු දුක් ටික බලන්න. කොයිතරම් ඒ වෙනුවෙන් අපට මහන්සි වෙන උනාද? කොයිතරම් ඒ දේ වෙනස් වෙනකොට, ඒ දේ Taman කැමති විදිහට පවත්වා ගන්න බැරි වෙනකොට කොයිතරම්නම් අපි කායික මානසික දුක්වටපත් වුණාද? ඒ නිසා බහු ආදීනවයි. ආදීන වැඩි. මෙන්න මෙවැනි තත්ත්වයක් මත මේ ලෝකයේ තුලම ඉඳගෙන හෝ නැත්නම් කම්මසකතා සමාධියට ඉඳගෙනම හෝ නැත්නම් ලෝකයේ ඇත කියන අන්තයේ ඉඳගෙනම හෝ යම්කිසි විදියක ඉහළ මානසික සුවයක් ලබන මාර්ගය භාගතුන් වහන්සේ අපට දේශනා කළා. යම්කිසි කෙනෙකුට පුළුවන් නම් සීලක පිළිපදලා නිශ්චල ඉරියව්වක ඉඳගෙන හිත තැම්පත් කරගෙන තමන්ගේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ දුරු කරන්න පුළුවන්කම තියෙනවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මෙන්න මේ නීවරණ දුරු වෙනකොට පින්නතුනේ අපේ හිතේ තියෙන ක්ලේශ පරිදාහයන් දුරු වෙනකොට ලබන මානසික සුවය ගැන බුදුහාමුදුරෝ දේශනා කරනවා. කොයි වගේද? ඒ ලබන මානසික සුවය පින්නතුනේ නීවරණ යටපත් කිරීමෙන්, විශේෂයෙන් පංච නීවරණ දුරු කිරීමෙන්, නැත්නම් රාග ద్వේෂ යටපත් කිරීමෙන්, තදංග වශයෙන් හෝ යටපත් කිරීමෙන්, විශේෂයෙන් ධානා මට්ටමට වෙනකොට විස්කම්බන වශයෙන් අපි මේ කෙලෙස් දුරු කරනකොට අපේ හිතේ ඇතිවන පවිත්‍රත්වය තුළින් හටගන්නා වූ මේ මානසික සුවය සඳහන් කරන්නේ
මේ මුළු කාම ලෝකෙම විඳින සුවයට වඩා වැඩි කියලා. කාම ලෝකය කියන්නේ සතර අපායත් මනුස්ස ලෝකයත් විතරක් නෙවෙයි, දිව්‍ය ලෝක 6ත් ඇතුළු මේ භූමි සියල්ලංගේම ලබන යම්කිසි සුවයක් තියෙනවා නම්, සක්විත රජ පදවියක් තියෙනවා නම් ඊටත් වඩා වැඩි, චක්‍රවර්ති රාජ පදවියක් තියෙනවා නම් ඊටත් වඩා ඉහළ සුවයක් විඳින්නට අපට පුළුවන්. කිසියම් කෙනෙක් මෙන්න මේ සඳහන් කරන විදියට එක කුසල අරමුණක බොහෝ වේලාවක් හිත දියුණු කර ගැනීමෙන් ඇති කරගන්නා වූ මානසික සුවය. මේ සඳහා බුදුරජාණන් වහන්සේ අපට ප්‍රධාන වශයෙන් කර්මස්ථාන 40ක් දේශනා කළා. සමත භාවනා කමඨාන 40ක් දැක්වෙනවා. දස කසින, දස අසුභ, දස අනුස්සති, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධාන, ආහාරෙහි පටික්කුල මනසිකාරය, ධාතු මනසිකාරය කියන මෙන්න මේ භාවනා. පින්නතුනි, ඊටාම සරල විදිහට ගත්තොත් අපි නිතර පුහුණු කරන මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, ආනාපාන සති භාවනාව, ධාතු මනසිකාරයේ පඨවි ආපෝ තේජෝ වායෝ හතර මෙනෙහි කිරීම, මෙන්න මේ කුසල අරමුණක් පින්නතුනි පුහුණු කරලා බලන්න. ආවම වශයෙන් මෛත්‍රිය සියලු සත්වෝ සුවපත්ත්වා 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 කියලා අඛණ්ඩව තමන්ගේ හිතේ මේ සමතය දිනු කරන්න. එහෙම නැත්නම් නාසය ආශ්‍රිතව හිත තියාගෙන හුස්ම ගැනීම පිට කිරීම ගැන සිහිය පවත්වා ගන්න. කාලයක් කරනකොට පින්නතුනි අපි දැනට යම්කිසි සුවයක් සඳහා දෙයක් කරනවා නම් පුරුද්දක් වශයෙන් ඒ දේවල් වලට වඩා මෙන්න මේ භාවනාවෙන් කරන ලබන මානසික සුවය සඳහා අපි කාලය කැප කරනවා. ඒත් එක ජීවිතේ ලොකු පරිවර්තනයක් වෙනවා පින්නතුනි. ඒ වාඩි වෙලා භාවනා කරන වෙලාව විතරක් නෙවෙයි, ඊට අමතරව අපට සතර ඉරියව්වදීම කරන්න පුළුවන් භාවනා අපි උපයෝගී කරගන්නවා. විශේෂයෙන් මෛත්‍රී භාවනාව අපට සතර ඉරියව්වදීම කරන්න පුළුවන් භාවනාවක්. ඒ නිසා දිනපතාම අපි මේ සමත භාවනාව සඳහා කරන කාලය ටිකෙන් ටික වැඩි කරනවා. වැඩි කරන්න එකාතකින් චිත්ත සමතෙන් අපට සුවයක් ලැබෙනව විතරක් නෙවෙයි, මේ කර්මයේම පිනතුනි ditta ධම වේදනීය වශයෙන් බලපානවා. බොහෝ විට අපි සාකච්ඡා කරන්නේ පුබ්බේච කත පුඤ්ඤතා කියවහම ගියාත්ම භාවල කරපු පින්කම්වල අනිසංස ලැබෙනවා කියන එක තමයි අපි සඳහන් කරන්නේ නේද? නමුත් පිනතුනි ධර්මයේ ඊටාම පැහැදිලිව දැක්වෙනවා. යම් කෙනෙක් ඉහළ කුසල දහම් ඊටාම ප්‍රබල විදියට සිද්ධ කරනවා නම් ඒ තැනැත්තාට ඒ කුසල කර්ම මේ ජීවිතයේදීම උපදි සම්පත් විදියට බලපානවා. නිරෝගී භාවය, දිගාසිරි සම්පත්තිය, රූප සම්පත්තිය, අතීත කර්ම වලින් එන තියෙන විපාක දුර්වල කිරීම, මේ ආදී බොහොමයකට විශේෂයෙන් සමතය ඊටාම ප්‍රබල කුසලයක් විදියට ලෞකික මට්ටමේ දක්වනවා. බුදුහාඳුරන් නිතරම පින්නතුනි අපට අනුශාසනා කළා. මේ චිත්ත සමතය ලබාගෙන ප්‍රවිවේක සෝය ditta ධම සුඛ විහරණය ලබන්න කියලා අපි වගේ සාමාන්‍යයට නෙවෙයි. අනාථ වෙන්නගේ සිරිතුමා, විසාකාව වැනි සෝතාපන්න වෙච්ච ශ්‍රාවකයන්ට බුදුහාඳුරන් නිතර මඟ පෙන්වුවේ, උනන්දු කෙරෙව්වේ, ධෛර්යවත් කරේ මේ සමතයෙන් ලබන්න පුළුවන් සුවය ලබන්න කියලා. අද බෞද්ධයන් විතරක් නෙවෙයි පින්නතුනි, බුදුදහම දන්නේ නැති අයත් කිසියම් නිශ්චිත ඉරියව්වක ඉඳගෙන අවම වශයෙන් තමන්ගේ නාසයට හිත තියාගෙන හුස්ම ගැනීම පිට කිරීම පිළිබඳව හෝ සිහිය තියාගෙන කිසියම් මානසික සුවයක් ලබන්න උත්සාහ කරනවා. ඉතින් බලන්න ඒ අය අතුරින් අපි කොච්චර වාසනාවන්තද? අපට වඩන්න පුළුවන් ඉහළම කමඨහන් ටික සියල්ලක්ම බුදුහාඳුරන්ගේම ඥාණයෙන් අවබෝධ කරගෙන අපට දේශනා කළා තියෙනවා. ඒ කරුණොත් වඩාම ප්‍රතිඵල ලබන්න පුළුවන් විදියට ඉහළටම මනස දියුණු කරන්න පුළුවන් විදියට අපට බුදුහාඳුර අනුශාසනා කළා තියෙනවා. අපි කොයිතරම් වාසනාවන්තද? ඒ නිසා පින්නතුනි අපට ශ්‍රද්ධා ප්‍රතිලාභයේ තව තවත් දිනු වන්නට මෙන්න මේ ලෞකික සම්මාදිට්ඨිය තුළ ඉඳගෙන හෝ අපි දිනු කරගන්නා වූ සමතය, චිත්ත ඒකාග්‍රතාවය, සමත භාවනාව අපට උපකාරවත් වෙනවා. ඒ නිසා දිනපතාම පින්නතුනි තමා සමත භාවනාව සඳහා කරන කාලය වැඩි කරන්න. මුලින් ඇතැම්මට විනාඩි 5කින් පටන් ගන්න. ඊළඟට විනාඩි 7ක් කරන්න. විනාඩි 10ක් කරන්න. විනාඩි 15ක්, විනාඩි 20ක්, ඒ වගේම විනාඩි 30ක්, විනාඩි 45ක්, පැයක්
මේ වගේ කළා හැකිනම් පින්නතුනි විවේකයේ සලසාගෙන දවසට පැය 2, 3, 4, 5, පැය 8, 10, 12, 14 දක්වා වුණත් කෙනෙකුට මේක දිනු කරන්න පුළුවන්. පින්නතුනි මේත් එක්ක Tamanට එන්නම මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන ස්වාඛාත භාවය, ඒ ධර්මයේ සාන්දෘෂ්ටික බව, අකාලික බව, ඒහිපස්සික ඕපනයික පච්චත්තං වේදිතබ්බ විඤ්ඤෝහි, මෙන්න මේ සද්ධර්මයේ තියෙන කරුණු එන්නම ප්‍රකට වෙලා අපි බුදුහාඳුර ගැන විතරක් නෙමෙයි ප්‍රසාදය ඇති වෙන්නේ, ධර්මය ගැනත් ප්‍රසාදය ඇති වෙනවා. ධර්මය ගැන විතරක් නෙවෙයි සංඝ රත්නය ගැනත් ප්‍රසාදය අපට ඇති වෙන්න ගන්නවා. අනේ මේ දහම් මගේ නේද එදා සරියුත් හාමුදුරුවෝ වැඩම කළේ, මහා කාශ්‍යප හාමුදුරුවෝ අනුගමනය කළේ මේ සද්ධර්මය නේද? අනුරුද්ධ හාමුදුරුවෝ, ආනන්ද හාමුදුරුවෝ, බද්දිය හාමුදුරුවෝ, රේවත හාමුදුරුවෝ වැනි ඒ නික්ලේශී මහරහතන් වහන්සේ අනුගමනය කළේ මෙවැනි උතුම් දහමක් නේද කියලා මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන කෙරෙහිම අචල ශ්‍රද්ධාවක් ඇති වෙන මට්ටමට අපේ ජීවිත ටිකෙන් ටික ඉදිරියට යනවා. ඒ නිසා සමත භාවනා වඩලා පින්නතුනි තව තවත් අපේ මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන වෙත එළඹෙන්නට ඕන, ශ්‍රද්ධාව දිනු කරගන්නට ඕන. මේ චිත්ත සමතේ ලබාගත්තු කෙනා නවතින්නේ නැහැ පින්නතුනි එතනින්. ඔහු කල්යාණ මිත්‍රාශ්‍රය නිසා මේ සදාම් පණිවිඩේ තව දුරටත් ඉදිරියට යනවා. ඉදිරියට යනකොට මේ තැනැත්තා බලනවා Tamanට යම්කිසි විදිහේ කායික මානසික දුකක් එළඹෙනවා නම් කොහොමද ඒ දුක එළඹෙන්නේ කියන එක නුවණින් බලනවා ධර්මානුකූලව. මෙතෙන්දි තමයි පින්නතුනි ධර්මයේ තවත් ගැඹුරට මේ තැනැත්තා යන්නේ. දැන් මේ තැනැත්තා චිත්ත සමතේ ලබාගෙන ඉන්නේ. ඇතැම්මට චිත්ත සමතේ නැති වෙච්ච වෙලාවේදී අර තියෙන මානසික සුවතාවේ නැහැ. ඇතැම්මට බාහිර රූපයක් තුල හිත බැසගෙන අර කලින් තිබිච්ච දුක් ටික මෙයාට විඳින්න වෙනවා. එතකොට ඒ තැනැත්තා බලනවා එහෙනම් මම මේකට මොකද්ද පිළියම? මෙන්න මේ අනවබෝධය දුරු කරන්න මම මොකද්ද කරන්න ඕන? ඇත්තටම මගේ දුක ඇති වෙන්නේ කොහොමද කියලා ධර්මයේ හරහා මේ තැනැත්තා බලනවා. මෙන්න මෙතෙන්දි තමයි පින්නතුනි නියම ශ්‍රද්ධාව හටගන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, යෝ මං පස්සති සෝ ධම්මං පස්සති. යමෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මා දකිනවා, යමෙක් මා දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා. මෙන්න මේක ඊටාම වැදගත් කාරණයක්. මෙන්න මෙතනින් තමයි අර ඇතිවෙච්ච අමෝලික ශ්‍රද්ධාව වඩාත්ම ස්ථාවර ලෙස අචල ශ්‍රද්ධාවක් බවට යන්නට ඕන මඟ පෙන්වීම සිදු කරන්නේ. කොමක්ද බුදුදහම කියලා කියන්නේ? කොමක්ද බුදුහාමුදුරන්ගේ අවබෝධය කියලා කියන්නේ? උන්වහන්සේගේ අවබෝධය හුදෙක් සුගතිගාමී වීමට, ඥාන පුදවාගෙන බ්‍රහ්ම තලයට යාම විතරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය තමයි හේතුඵල ධම පරිසම්පාදය. අන්නේ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ යෝ පරිසම්පාදම් පස්සති සෝ ධම්මං පස්සති, යෝ ධම්මං පස්සති සෝ පරිසම්පාදම් පස්සති. යම් කෙනෙක් පරිසම්පාදය හේතුඵල ධම දකිනවා නම් ඒ තැනැත්තා ධර්මයේ දකිනවා. යම් කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඒ තැනැත්තා හේතුඵල ධම දකිනවා. මේ ධර්මයක් හේතුඵල ධමයක් දෙකම දැකීම බුදුරජාණන් වහන්සේ නුවණින් හඳුනා ගන්නට, නුවණින් දැකීමට හේතු වෙනවා. මෙන්න මෙතෙන්දී පින්නතුනි ඒ තැනැත්තා බලනව දුක හටගන්නේ කොහොමද කියලා ධර්මානුකූලව. යම්කිසි විදියක ජරා මරණ ආදී දුක් ටිකක් තමන් ස්පර්ශ කරනවා නම්, මහලු වීමෙන් වන දුකක් වෙනවා නම් කොහොමද ඒක ඇති වුනේ? ඒක ඇති වුනේ මේ භවයේ ඉපදීම නිසායි. ඉපදිච්ච නිසා මේ දුක් ටික ඇති වුනේ. ඉපදෙන්නට හේතුනේ මොකද්ද? භවය සකස් කර ගැනීම. ඊට අදාළ කර්ම චක්‍රයක සකස් කර ගැනීම. මෙන්න මේ ආදී හේතු ටික ගිහිල්ලා ඔහු තෘෂ්ණාව ඔස්සේ අවසාන යන්නේ කොතෙන්ටද? මේ සියලු දුක් වලට හේතුනේ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ මොකද්ද? මේ දුකේ හට ගැනීම හා නිරෝධය පිළිබඳව තියෙන නොදැනීම. තමාගේ ඇසට රූපයක් එනකොට අපි හිතන්නේ ඒ රූපය බාහිර පේන ඇත්තටම දැන් තියෙන රූපය අපට පේන්නේ කියලා. කනට ශබ්දයක් අහනකොටත් එහෙමයි. නාසයට ගඳ සුවඳක් විඳිනකොටත් එහෙමයි. මේ සියලුම තැන්වලදී අපට හිතෙන්නේ මේ වර්තමාන මොහොතේ තියෙන රූපය තමයි මේ අත්විඳින්නේ කියලා. නැත්තම් මේ පේන ලෝකය ඇත්තටම පේන ලෝකයක් කියලා අපි හිතෙන්නේ. Tamanට මේ ලෝකය Tamanගේ වටේ දැන් මේ බිත්ති ටික පේනවා නම්, රූප පේනවා නම්
මේ පේන රූප මේ විදිහට අනිත් හැම සත්වයන්ටම පේනවා. මේ තියෙන දැඩි ගතිය, මේ තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූත රූප අනිත් හැම දෙනාටමත් ඒ විදිහටම තියෙනවායි කියලා අපි හිතන් ඉන්නේ. පින්නතුනි, මේක නිවැරදි අවබෝධයක් නෙවෙයි. අපට මේ මොහොතේ අත්දැකීමක් ලැබෙනවා නම් ඒ ලැබෙන අත්දැකීම මේ මොහොතේ Tamanගේ මනසේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම, නිබ්බති ලක්ෂණ නොදැනීම ආදී මේ මානසික ක්‍රියාවලිය ප්‍රතිඵලයක් විදියට නිර්මාණය කළ දෙන ඇසෙන්, කනෙන් ආදී මේ ආයතන වලට සාපේක්ෂව මේ මොහොතේ අත්විඳින ලෝකයක් තමයි දැන් අප මේ ඉදිරියේ තියෙන්නේ. ඒ විඳින රූපය මං විඳින ආකාරයට නෙවෙයි අනිත් කෙනෙක් විඳින්නේ. මමම වුණත් මේ මොහොතේ මම අත්විඳින ලෝකේ නෙවෙයි මං ඊට පස්සේ ඒ රූපය මගේ හැට පතිත වෙන වෙලාවේදී අත්විඳින්නේ. ඒ විතරක් නෙවෙයි, මම ඇසට රූපයක් දැකලා ඒ රූපෙන් ආස්වාදයක් ලබනවායි කියලා කියන්නේ මගේ නාසය හරහා නැත්තම් මගේ ඇස හරහා මා විඳින අත්දැකීමක් නෙවෙයි. ඒ අත්දැකීම ලබන අවස්ථාවේදී මුල් අත්දැකීම ඉතුරු නැතුවම නිරුද්ධ වෙලා ඒ නිරුද්ධ වෙච්ච අත්දැකීම පිළිබඳව සංඥා වේදනා දෙක මන ආයතනෙන් ධර්මාලම්බනයක් විදියට හඳුනාගෙන අන්නේ හඳුනා ගන්න දෙයින් තමයි මේ අත්දැකීම විඳින්නේ මගේ අතීත සංස්කාරවලට සංසන්දනය කළා. අන්නේ මා මේ වෙලාවේ ලබන අත්දැකීමත් ස්ථිර දෙයක් නෙවෙයි. ඒක සැප දෙයක් නෙවෙයි. ඒක Tamanne පාලනය කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ මොහොතේ මා අත්දකින දේ ඊළඟ මොහොතේ මගේ අත්දැකීමෙන් බැහැර වෙනවා. පින්නතුනි, ඇසට රූපයක් දකිනවා. ඇස රූපය ඒ වෙලාවයකට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වීම සඳහා අවධානය නැත්තම් විඥානය හේතු වෙනවා. චක්කු විඥානය. ඒ තුනම තිමිච්ච තැන චක්කු සම්පස්සය තියෙනවා. තින්නම් සංගති පස්සෝ කියපු විදියට අන්නේ ස්පර්ශයේ ප්‍රතිඵලයක් විදියට සංඥා වේදනා දෙකක් හට ගන්නවා. අන්නේ සංඥා වේදනා දෙක ඔසවල තබනවා. ඒ මන ආයතනයෙන් ස්පර්ශ කිරීමක් වශයෙන් ඊට අදාළ වූ කිසියම් විදිහක් අත්දැකීමක් ලබනවා. ඒ අත්දැකීමත් පෙරපසු නොවී හට ගන්නවා. ඒ අත්දැකීමත් තමන්ගේ අවබෝධයේ මට්ටමට ඇති වෙන්නේ. ඒ අවබෝධයත් තමන්ගේ අතීත අත්දැකීම් මට්ටමටයි හටගන්නේ. ඒක හටගෙන මේ මොහොතේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. නමුත් නිරුද්ධ වුණත් අපේ ලෝකයේ තුල මේක නිරුද්ධ වෙන්නේ නැහැ. අපි මේක ඇති දෙයක් හැටියට නැවත අපේ විඥානය තුල අපි බැස ගන්නවා. ඒකාතකේ නාමකායේ පටික සම්පස්සයට යනවා. අනිත් පැත්තෙන් රූපකායේ අදිවචන සම්පස්සයට එනවා. නාමකායේ පටික සම්පස්සයට කියන්නේ මනසට අරමුණු ටිකක් ආපු වෙලාවේදී අන්නේ මනසේ අරමුණු ටික හොයාගෙන බාහිර ලෝකයට යනවා. අස්කන්නාසාදී පංච ආයතන වලට පංච අරමුණු වලට යනවා. ඒ වගේම පංච විඥාණයට යමක් අරමුණු වෙච්ච අවස්ථාවේදී ඒ දෙක සොයාගෙන රූපකය අදිවචන සම්පස්සේ කියපු විදියට ඇසට රූපයක්, මලක්, පහනක් දැක්කනම් ඒකට අනුව අතීත අත්දැකීම් ටිකට අභ්‍යන්තරේ පැත්තට එනවා. මෙන්න මේක තමයි සාමාන්‍ය මානසික ස්වභාවය. එතකොට අපි ඇසට රූපයක් දැක්ක ගමන්ම ඒකට අදාළ සංස්කාර ටික එකතු කරගෙන ඒ සමග මිශ්‍ර කරගෙන අපි දුක් සැප විඳිනවා. දුක් සැප විඳිනවායි කියන්නේ අනිත් පැත්තෙන් අපි ජරා මරණ ස්පර්ශ කරගෙන ඉන්නේ. ඇසට දකින රූපය බාහිර ඇතයි කියලා බාහිරට නැඹුරුනොතින් අපි ඒක ගන්න කියලා ආසා කරන් නැඹුරුනොතින් අපි නැඹුරු වෙන වෙනත් දෙයකට නෙවෙයි. ඒ රූපයට අදාළ ජරා මරණ ව්‍යාධි කියන මෙන්න මේ දුක් ටික ස්පර්ශ කරන මට්ටමටයි පින්නතුනි අපි ක්‍රමානුකූලව ගමන් කළේ. එහෙනම් බුදුහාමුදුරුවෝ මොකක්ද අපට දේශනා කරන්නේ? බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ඇස අනිත්‍යයි කියලා බලන්න. රූපය අනිත්‍යයි කියලා බලන්න. ඒ දෙක සම්බන්ධ වෙලා හටගත්තු විඥානය අනිත්‍යයි කියලා බලන්න. මොකද්ද මේ අනිත්‍යයි කියලා කියන්නේ? මේ ඇස කියලා කියන්නේ පේන හැ නෙවෙයි. මේ පේන මසස උපයෝගී කරගෙන තමන්ගේ කර්මයෙන් නිර්මාණය කළ දීපු පෙනීමේ ශක්තිය අනුව මේ මොහොතට ඇතිවන පෙනීමේ හැකියාව. අන්නේ පෙනීමේ හැකියාවට අනුවයි බාහිර රූපේ නිර්මාණය වෙන්නේ. ඇසත් රූපයන් දෙක පෙරපසු නොවි ඒ මොහොතේ හටගන්නේ.
ඊට අනුගතව විඥානය පහළ වෙනවා. ඊට අනුගතව ස්පර්ශය හටගන්නවා. මෙන්න මේ ක්‍රියාවලිය සියල්ලක්ම පින්නතුනි එක මොහොතේ හටගන්නේ. පෙරපසු නොවි අඤ්ඤමඤ්ඤ වශයෙන් ඒකාන්තිකව එක මොහොතේ මේ සියල්ලක්ම හටගන්නවා. හටගන්නව විතරක් නෙවෙයි පින්නතුනි, ඒ හටගත්තු දේ නිරුද්ධ වෙලත් යනවා. එතකොට ඇස අනිත්‍යයි කියලා කියන්නේ ඇස කලින් තිබෙන මෙදෙන්ට ආපු ඇසක් නෙවෙයි, මේ මොහොතේ හේතුඵල ධම මත හටගත්තු ඇසක්. රූපය අනිත්‍යයි කියලා කියන්නේ තමන්ගේ ඇසට පේන රූපය කලින් තිබෙන මෙදෙන්ට ආව නෙවෙයි, මේ මොහොතේ මගේ අභ්‍යන්තර මානසිකත්වයේ මත නිර්මාණය කළ දීපු ඇසේ පෙනීමේ ශක්තියට අනුරූපව හටගත්තු රූපයයි මේ රූපය කියලා කියන්නේ. බාහිර ඔබ දැකපු රූපය කලින් ඉඳන් තිබිච්ච රූපයක් වෙන්න පුළුවන්. නමුත් ඒක අපේ ලෝකයට වන විට, අපේ අත්දැකීමක් වන විට ඒ රූපයේ රූපස්කන්ධය බවට පත් උනේ අපේ වර්තමාන ලෝකයට අනුව. අපේ කර්මෙන් නිර්මාණය කළ දීපු ඇසේ ස්වභාවයට අනුවයි ඒ වර්තමාන මොහොතේ රූපය නිර්මාණය වුනේ. මේක පින්නතුනි සුවිශේෂී කාරණයක්. මේ පේන රූපය අපි හිතන් ඉන්නේ යම්කිසි විදියක කර්මයේ සමාන නිසා අපි හිතාගෙන ඉන්නවා මේ මට පේන රූපය අනිත්‍යයටත් ඒ විදිහටම පේනවා කියලා. අපි ඕනෝන්ගේ මනුස්ස ලෝකේ නැගේ කර්මයේ කිසියම් විදියක සමාන බවක් නිසා මෙහෙම පේනවා. නමුත් පින්නතුනි මේ කර්මයේ වෙනස්, ඊටාම සියුම් වෙනස් තියෙනවා. ඇතැම් විට එක මොහොතකින් මේ වෙනස ප්‍රබල වෙනසක් බවට පත් වෙනවා. ඔබ ඇතැම් විට අහලා ඇති බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා වැද්දෙක් සතෙක් ඝාතනය කළා ආරණ්‍යකට ගිහපු වෙලාවේදී ඔහුට දැඩි වතුර තිබහක් ඇති වුණා. මේ ඇතිවෙච්ච පිපාසාව දුරු කරනව වතුර හොයාගෙන ගියා. ලිඳ ළඟට යනවා, වතුර පේන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ලිඳ කුටි වලට ගිහිල්ලා කල ඇරලා බලනවා. කලවල කිසිම වතුරක් පේන්නේ නැහැ. එදා ලිං වල වතුර තිබුණා. අර කුටි වල තිබිච්ච කලවල වතුර පිරෙලා තිබුණා. නමුත් කිසිම දෙයක් ඔහුගේ ලෝකෙට පේන්නේ නැහැ. කර්මයේ බලවත් වෙනකොට පේනතුනි. කර්මය වෙනස් වෙනකොට මේ බාහිර රූපේ වෙනස් වෙන හැටි බලන්න. ඇතැම් විට ඔබ අහලා ඇති සමහර කතාවල പ്രേත වස්තු වල එහෙම සමහර සත්‍යයන් ඊටාම ලස්සන පිරිසිදු වතුර තියෙන විල් ජලාශ වැව් ළඟ ඉපදෙලා ඉන්නවා. ඇතැම් විට කල්පයක් තුල ඒ වැවක් ළඟ මේ සත්‍යය ඉපදෙලා ඉන්නවා. නමුත් වතුර බොන්න බෑ. ඇතැම් විට වතුර උහුට පේන්නේ නැහැ. සමහරට වතුර පෙනුනත් උහුට ඒ වතුර පේන්නේ පිරිසිදු වතුර අනිත්‍යයි කියලා අරගෙන ඇවිල්ලා බොනවා. මේ තැනකට ඒ වතුර පේන්නේ ලේ හරි සැරව හරි වගේ තමයි පේන්නේ. බලන්න පින්නතුනේ මේ කර්මයෙන් ඇතිවන වෙනස. දැන් ඔබ වටා තියෙන මේ රූප ටික බිත්ති එහෙම ඇති ඇතැම් විට මේ පේන බිත්තියෙන් එහාට ඔබේ හැම පේන්නේ නැහැ. නමුත් ඔබේ කර්මය වෙනස් වුණොතින්, ඔබ ධානය ලබාගෙන අභිඥා ලැබුවොතින්, දිබ්බ චක්කු ඥානය ලැබුවොතින් ඔබට ඇස් දෙක දල්වාගෙන ඉඳිද්දිම මේ පේන රූපයට වඩා ඉහළ පරාසයක් ඇස් දෙකෙන් පේන මට්ටමට යනවා. එතකොට අද අපේ ඇසට පතිත වන යම්කිසි රූපයක්, කනට පතිත වන යම්කිසි ශබ්ද ආදී මේ අරමුණක් තියෙනවා නම් ඒ තියෙන්නේ ස්ථාවරව ලෝකේ තියෙන දෙයක් නෙවෙයි. මේ මොහොතට අනුව මගේ කර්මයෙන් නිර්මාණය කළ දීපු ස්වභාවයක්. ඒ ස්වභාවය මේ මොහොතේ හටගෙන මෙතනම නිරුද්ධ වෙනවා. ඊළඟට ලැබෙන්නේ ඊට වඩා වෙනස් අත්දැකීමක් කියලා මේ තැනත්තා තේරුම් ගන්නවා. එතකොට ඇස අනිත්‍යයි කියලා බැලුවා, රූපය අනිත්‍යයි කියලා බැලුවා, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි, චක්කු සම්පස්සය අනිත්‍යයි, චක්කු සම්පස්සජා වේදනාවත් අනිත්‍යයි. රූප තණ්හා, රූප සංඥා, රූප සංචේතනා, රූප විතක්ක, රූප විචාර. මේ ඇසක් සම්බන්ධයෙන් පවතින අවස්ථා 10ක් ගැන කියනවා. පින්නතුනි මේ ඇස ගැන 10 විතරක් නෙවෙයි, කන ගැනත් මේ වගේ 10ක් ගිහිල්ලා ආයතන 6ටම 10 10 විස්තර කරලා 60ක් සඳහන් කරනවා. මේ හැම දෙයකම ස්වභාවය අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි. ඒ කියන්නේ මේ සියල්ලක්ම අහුත්වා සම්බුතං හොත්වා නබවිසති. ඒ කියන්නේ කලින් නොතෙබී හටගෙන මේ මොහොතේ හේතු නිසා හටගෙන හේතු නිරුද්ධ වීමෙන් ඒ මොහොතේම නිරුද්ධ වෙනවා. මෙන්න මේ යථාර්ථයට තමයි අස්මින් සති ඉදං හෝති කියලා කිව්වේ. මේ හේතු ටික ඇති කල්ලි මේ අත්දැකීම තියෙනවා. හේතු නිරුද්ධ වීමෙන් මේ අත්දැකීම නිරුද්ධ වෙනවා. මේකට තමයි කියන්නේ යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං කියලා වෙනත් වචන වලින් කියන්නේත් මේකයි. හේතු නිසා හටගත්තු දේ
හේතු නිරුද්ධ වීමෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියලා සඳහන් කරන්නේත් පින්නතුනි මෙන්න මේ යථාර්ථයමයි. මේකම වෙනත් වචන වලින් එදා ආස්සජි හාමුදුරුවෝ සරියුත් මාහිමියන්ට දේශනා කළේ යේ ධම්මා හේතුප්පවා තේසං හේතුන් තථාගතෝ ආහ තේ සංචයෝ නිරෝධෝ ඒවන්වාදී මහා සමනෝ කියලා දේශනා කළේ මෙන්න මේ යථාර්ථයමයි. මේ යථාර්ථයම තමයි එදා ව්‍යංගපද්‍යයට දීඝජානුකෝලයට භාගතුන් වහන්සේ උද්‍යප්පය ගාමිනී පඤ්ඤාව විදියට හට ගැනීම නිරුද්ධ වීම බලන නුවණ විදියට දේශනා කළේ මේ කාරණේමයි. එදා බාහ්‍ය දාරුකේයට දිත්තේ දිත්තමත්තන් කියලා භාගතුන් වහන්සේ දේශනා කරෙත් මේ කාරණේමයි. එදා පස්වග මහණුන්ට ඇස අනාත්මයි, චක්කුන් අනාත්තා, රූපං අනාත්තා ආදී වශයෙන් අනාත්ම වාදයෙන් අනත්ත ලක්ෂණ සූත්‍රයේදී දේශනා කළේත් පින්නතුනි මේ යථාර්ථයමයි. අවිද්‍යා පත්‍ය සංඛාරා, සංඛාර පත්‍ය විඥානං ආදී වශයෙන් පටිච්චසමුපාදයේ කරුණු 12 කැඩියට භාගතුන් වහන්සේ විස්තර කරන්නේත් මෙන්න මේ යථාර්ථයමයි. පින්නතුනි මේ යථාර්ථය අවබෝධ කරගන්න අපේ ජීවිතවල සුවිශේෂී වෙනසක් සුවිශාල පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒ මොකද්ද? වෙනදා අපි බාහිරට ඇස ආදී රූප එනකොට බාහිර තුල හිත බැසගත්තු ගතිය, බාහිරට හිත නැඹුරු වෙන ගතිය ටිකෙන් ටික අඩු වෙලා එන්නම තමා අභ්‍යන්තරයේ දෙස බලන කෙනෙක් බවට පත් වෙනවා. වෙනදා අපි බාහිර පුද්ගලයන්ට දෝෂ ආරෝපණය කළා අපි දැන් ධම්මා දාස නැමැති ධර්මයේ නැමැති කණ්ණාඩිය දහම් කැඩපත තමන් ඉදිරිපිට තියාගෙන ඉන්නේ. වෙනද රූපයක් දැක්කාම, ශබ්දයක් ඇහුවාම අනිත්‍යයි විවේචනය කරන්න ගිහපු අපි දැන් අපි බලනවා මේ රූප ශබ්ද ආදී මේ අරමුණු අත්විඳිනකොට ඇත්තටම මගේ ලෝකෙට මොකද්ද වන්නේ? මගේ හිතට මොකද්ද වෙන්නේ කියලා අභ්‍යන්තරයෙන් බලනවා. අන්නේ අභ්‍යන්තරයේ බලන වැඩපිළිවෙල ඒ පිහිටා සිටින ස්ථානය තමයි ඒකායනෝ භික්ඛවේ මග්ගෝ සත්තාන විසුද්ධිය කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ. ඒකායන මාවත විදියට සතර සතිපට්ඨානය. කුමක්ද සතර සතිපට්ඨානය කියලා කියන්නේ? ඒ තමයි කායේ කායනුපස්සී විහෙරති, කයෙහි කායano බලමින් වාසය කරනවා. මේ ශරීරයේ ආස්වාස ප්‍රාස්වාස ගැන, ඉරියාපතයන් පිළිබඳව, සිද්ධ කරන කටයුතු පිළිබඳව, ධාතු පිළිබඳව, ආහාර පිළිබඳව, නැත්තම් ශරීරයේ මරණයෙන් පස්සේ සිදුවන දේවල් විදියට, නැත්තම් කෙස්ලොම් ආදී දෙතිස් කුණප මෙන්න මේ වගේ දේවල් විමසා මේත නැත්තම් බලනවා. බලනකොට මොකද්ද මේ කය ගැන උට අවබෝධයක් වෙනවා. මේ කය නිර්මාණය වෙන්නේ ආහාරයේ ප්‍රතිඵලයක් විදියට නේද? ආහාර නිරුද්ධ වීම මේ කය නිරුද්ධ වෙන දෙයක් නේද? මේ ශරීරයේ ස්ථිරවම තියෙන දෙයක් නෙවෙයි. මගේ ශරීරය වගේම අනිත් අයගේ ශරීරයත් මේ මෙහෙමයි. අත්ති කායෝති වා පනස සති පච්චුපටිතා හෝති නච කිංචි ලෝකේ උපාදීයති. මේ කයක් කියලා දෙයක් තියෙනවා. ඒ කය හේතුඵල ධර්මයේ ප්‍රතිඵලයක් විදිහට ආරම්භ වෙනවා. ඒක හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වෙනවා කියන මේ අවබෝධය ලැබිලා කය පිළිබඳව, රූපය පිළිබඳව, නැත්නම් රූපස්කන්ධය පිළිබඳව, නැත්නම් රූප උපාදානස්කන්ධය පිළිබඳව මේ දැනට කිසියම් අවබෝධයක් එනවා. නැචකින්චි ලෝකේ උපාදීයති. ලෝකයේ කිසිවක් උපදි වශයෙන් නিত্য සපාත්ම වශයෙන් හොගන්නේ නැහැ. ඔහුට උපදි සම්පත් විදිහට ලැබෙච්ච මහා සම්පත් තියෙන පුළුවන්. වාසනාවන්ත උපතක්, භවභෝග සම්පත්, වාසනාවන්ත දරුවන්, ඥාතීන්, රූප සම්පත්තිය, කටහඬ මේ නොයෙක් දේවල් තමන්ගේ ජීවිතේ ලැබිලා තියෙන පුළුවන්. නමුත් ඒ කිසිදු දෙයක දැන් ඔහු යැපෙන්නේ නැහැ. ඇයි ඒ? ඔහු දැන් මේ කම්මස්කත සම්මාදිට්ඨිය ඉක්මවලා උපදි සම්පත්තියෙන් ලබන සෝය තුල හිත පිහිටුවා ගැනීමෙනුත් ඉක්මවලා අජ්ජෝ පදිපටි කියපු විදියට උපදි සම්පත්තියත් ඉක්මවල ගිහිල්ලා ලෝකෝත්තර සම්මාදිට්ඨිය කරා පියවර නගන පුද්ගලයා බවට දැන්පත් වෙමින් ඉන්නේ මේ ශ්‍රද්ධා ප්‍රතිලාභෙන් ආරම්භ වෙච්ච කෙනා. එතනින් නවතින්නේ නැහැ. වේදනාසු වේදනනුපස්සේ විහෙරති. ඇස කන ආදී ඉන්ද්‍රිය අරමුණු කරගෙන ඇතිවෙච්ච ස්පර්ශයන් පිළිබඳව, වේදනා පිළිබඳව මේ තැනැත්තා නුවණින් බලනවා. සැප දුක් උපේක්ෂා ආදී වේදනා තමට ලැබෙනවා.
ඒ වේදනා කලින් තිබෙන මෙතෙන්ට ආපු දෙයක්වත් නෙවෙයි. ඒ වේදනා අඛණ්ඩව දිගට යන දෙයක්වත් නෙවෙයි. අපි මේ තෘෂ්ණාව නැමැති සිබ්බණියෙන් මේකට ගැට ගැහුවට මේ ඇතිවන සැප දුක් ආදී වේදනා එක දිගට ගමන් කරන ඒවා නෙවෙයි. ගංගාවක් දිහා බලන විට අපට හිතෙනවා මේ ගඟ මෙච්චර ප්‍රමාණයක් දිගයි දුරයි කියලා. නමුත් වෙනතුනේ ඇත්තටම ගඟක දිග ප්‍රමාණය කොපමණද? ගංගක දිග ප්‍රමාණය කෙටියෙන් ගත්තොත් එක වතුර බිඳක් විතරයි. ඒකත් තවත් අණු කොටස් වලට බෙදලා පරමාණු දක්වා වුණත් බෙදන්න පුළුවන්. ඒකත් තවත් ගැඹුරට ගිහිල්ලා රූප කලාප මට්ටමට උනත් බෙදන්න පුළුවන්. පින්නතුනේ අපේ ජීවිතයේ මේ චිත්තක්ෂණයක් පාසා අතරක් නැතු යන ජීවිතයට තමයි අපි මේ ස්පර්ශයකට ගැට ගහගෙන ඒක සැප දුක් උපේක්ෂා ආදී වශයෙන් නිර්මාණය කරගෙන මේ සැපය මගේ ආත්මය වශයෙන් ගත්තේ. නමුත් කිසියම් කෙනෙකුට මේ ස්පර්ශයේ සමුදය වගේම ස්කන්ධයේ වය දකින්න පුළුවන් නම් මේ රූප වේදනාවන්හි හට ගැනීම වගේම ස්පර්ශ සමුදයෙන් හටගත්තු මේ දේ ස්පර්ශ නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකින්න අපි දක්ෂ නොතින්. මේ දක්ෂ වීම සමගම පින්නතුණි අපි මේ වේදනාවේ අනාත්මතාවය දකිනවා. අත්ති වේදනාතිවා පනස්ස සති පච්චපට්ඨිතා හෝති නැචකින්චි ලෝකේ උපාදීයති. වේදනාව කියලා දෙයක් තියෙනවා හේතුඵල ධම මත. ඒ ස්ථිරම තියෙන දෙයක් නෙවෙයි. සාස්වත වශයෙන් අකණ්ඩව සම්පතියක් වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. හේතු හටගෙන හේතු ඇති කල්ලි විශේෂයෙන් ස්පර්ශය ඇති කල්ලි හටගෙන ස්පර්ශය නිරුද්ධ වීමෙන් නිරුද්ධ වන දෙයක් කියන කාරණය මේ තැනත්තා දැන් නුවණින් දකින කෙනෙක් බවට පත් වුණා. එතනින් නවතින්නේ චිත්තේ චිත්තානුපස්සී විහෙරති. හැම මොහොතෙම සිත් පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ විඥානය ඇසුරු කරගෙන. ඒ සිත් පහළ වෙන්නේ නාම රූප ඇසුරු කරගෙන. නාම රූප පත්‍ය විඥානං කියපු විදියට නාම රූප ඇසුරු කරගෙන විඥානය හට ගන්නවා. නැවතේ විඥානයට අනුරූප වූ නැවත නාම රූප හටගෙන ගොඩනගාගෙන මේක චක්‍රයක් විදියට විඥාන පත්‍ය නාම රූපං නාම රූප පත්‍ය විඥානං මට්ටමට යනවා. පින්නතුනි මෙන්න මේ විඥානයේ තියෙන අනිත්‍යතාවය අනාත්මතාවයේ තේරුම් අරගෙන හේතුඵල ධම තේරුම් අරගෙන විඥානිනුත් නිදහසන කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට ධම්මේසු ධම්මානුපස්සේ විහෙරති. සිතවිලි ගැනත් බලනවා. කුසල අකුසල දෙපැත්තම සිතවිලි ගැන මේ තැනත්තා හොඳ නුවණින් ඉන්නේ. නීවරණ වෙන්න පුළුවන්. ඒ වගේම ආයතන වෙන්න පුළුවන්. නැත්තම් කුසල පැත්තෙන් ගත්තොත් බොජ්ජංග ධර්ම වෙන්න පුළුවන්. මේ හැම මානසික ස්වභාවයක්ම පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ මේ තැනත්තා නුවණින් දකිනවා. සිතවිලි මානසිකාරය නිසා නැත්තම් ස්පර්ශය නිසා හටගන්න මේ සිතවිලි ඒ හේතු වල නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා කියලා මේ තැනත්තා දකිනවා. දකින්න මොකද්ද වෙන්නේ පින්නතුනි? දකින්න මේ තැනත්තා බාහිර ලෝකිනුත් නිදහස් වෙනවා. අභ්‍යන්තර ලෝකිනුත් නිදහස් වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් මේ සතර සතිපට්ඨානය අපට මෙහෙවන්නේ කොමක් සඳහාද? කායනුපස්සනාව වඩනකොට රූපස්කන්ධය ප්‍රකට වෙනවා. වේදනානුපස්සනාව වඩනකොට වේදනා ස්කන්ධය ප්‍රකට වෙනවා. චිත්තානුපස්සනාව වඩන විට විඥාන ස්කන්ධය ප්‍රකට වෙනවා. ධම්මානුපස්සනාව වඩන විට සංඥා ඒ වගේම චේතනා දෙක ප්‍රකට වෙනවා. වෙනත් විදිහකින් කියනවා නම් සතර සතිපට්ඨානය වඩනකොට ස්කන්ධ පංචකය ප්‍රකට වෙනවා. තවත් විදිහකින් කියනවා නම් රූපස්කන්ධය ඇසුරු කරගෙන කායනුපස්සනාව වඩනකොට ආහාරය කබලින්කාර ආහාරය ප්‍රකට කර ගන්නවා. වේදනානුපස්සනාව වඩනකොට ස්පර්ශ ආහාරය ප්‍රකට කර ගන්නවා. චිත්තානුපස්සනාව වඩනකොට විඥාන ආහාරය ප්‍රකට කර ගන්නවා. ධම්මානුපස්සනාව වඩනකොට මනෝ සංචේතන ආහාරය ප්‍රකට කර ගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් කායනුපස්සනාව වඩනකොට රූපය ප්‍රකට කර ගන්නවා. අනිත් අනුපස්සනාව වඩනකොට නාමයේ පැත්ත ප්‍රකට කර ගන්නවා. වෙනත් විදිහකින් කියනවා නම් නාම රූප දෙක ප්‍රකට කර ගැනීම සඳහායි මේ සියලුම ධර්මානුශාසනා යොමු වෙලා තියෙන්නේ භාගතුන් වහන්සේ දේශනා කරපු මෙහි ප්‍රතිඵල විදියට
යත්ත නාමංච රූපංච අසේසං උපරුජ්ජති. ඒ වගේම පටිඝං රූප සංඥංච එත්තේසා චිද්දතේ යටං කියපු විදියට නාම රූප දෙකම ඒ තැනම නිරුද්ධ වෙන ස්වභාවයටපත් වෙනවා. මෙන්න මේක තමයි පින්නතුනි සැනසීමට මාවත විදියට බුදුහාමුදුරු දේශනා කළේ. නාම ධර්ම ටික නාම ධර්ම තුලම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ වගේම රූප ධර්ම ටික රූප ධර්ම තුලම හටගෙන නිරුද්ධ වෙනවා. ඒ පිළිබඳව දන්න නුවණක් තියෙනවා නම් ඒ නුවණත් මේ මොහොතේ හටගෙන නිරුද්ධ වෙනවා. ඒකත් අනාත්මතාවයෙන් යුක්තයි. මෙන්න මේ සබ්බේ සංඛාරා අනිච්චා, සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ ධම්මා අනාත්තා කියන මේ යථාර්ථය අවබෝධ කිරීම සඳහායි සියලුම දහම් යොමු වෙලා තියෙන්නේ. ඒ සමග්ගෝ විසුද්ධිය. මෙන්න මේකයි විසුද්ධියට මාවත. මෙන්න මේ සදහම් මග ඔස්සේ අපට පින්නතුනි ධර්මඥානෙ ලැබෙන්න තමාගේ හදවත බුදු කුටියක් බවට පත් වෙනවා. ශ්‍රද්ධාවෙන් පිරීතිලා යනවා. තමන්ගේ දේශවනට හැම මොහොතෙම සද්ධර්මයේ රැව් පිළිරැව් දෙන්න ගන්නවා. හැම මොහොතෙම මේ සම්බුද්ධ සසුන වෙනුවෙන් ජීවිත කැපකල ඒ උත්තම ශ්‍රාවකයන් වහන්සේලා පිරිනිවන් පාල හිටියත් උන්වහන්සේලා තමන්ගේ ආධ්‍යාත්මික ලෝකයේහි එකට ජීවත් වන කලන මිතුරන් සත්පුරුෂයන් බවට පත් වෙනවා. මේ බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන අඛණ්ඩව පිළිසරණ කරගත්තු කෙනෙක් බවට පත් වෙනවා. සමහර කෙනෙක් ඇතැමට මුලදී ස්වාමීන් වහන්සේලා දැකලා සරුවත් හාමුදුරු මුලදී අස්සී හාමුදුරු දැකලායි බණහාල බුදුහාමුදුරු වෙත නැඹුරුනේ. සමහර කෙනෙක් මුලින් ධර්මය අහලා පොකුසාති වැනි අය ධර්මය තුලින් බුදුහාමුදුරු හඳුනා ගන්නවා. සමහර කෙනෙක් බුදුහාමුදුරු මුලදී දැකලා ඒ පිළිබඳව පැහැදීම ඇති කරගෙන රට්ටපාල කුමාරය වැනි අය ඊට පස්සේ ධර්මයේ ඔස්සේ මහා සංඝරත්නය හඳුනාගෙන මෙන්න මේ තුන බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන පින්නතුනි කිසියම් තැනකින් අපට පටන් ගන්න පුළුවන්. බුදුහාමුදුරන්ගේ ඥානය පිළිබඳ අවබෝධය ශ්‍රද්ධාව ඇති කරගෙන ධර්මයේ සහ සංඝරත්නයේ කෙරේ පැහැදීම ඇති වෙන්නත් පුළුවන්. ධර්ම ශ්‍රවණය කළා බුද්ධ සහ ධම්ම කියන රුවන් දෙක පිළිබඳව ශ්‍රද්ධාව ඇති කරගන්න පුළුවන්. සංඝරත්නය අසුරු කළා ධර්ම ශ්‍රවණය කළා බුදුහාමුදුරු හඳුනාගෙන ශ්‍රද්ධාවේ උපරිමයට යන්නත් පුළුවන්. මේ විදිහට ශ්‍රද්ධාව ඇති වෙන පමණට වීරිය ඇති වෙනවා. මේ සද්ධාම ඉදිරියට යන්න ඕන කියලා දැඩි උනන්දුවක් ඇති වෙනවා ප්‍රතිඵල පේන්න. වීරිය ඇති වෙච්ච පමණට සතර සතිපට්ඨානය තුළ හිත පිහිටවනවා. ඒ තරමට චිත්ත සමාධිය ඇති වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවා. මේක මුලදී ඉන්ද්‍රිය ධර්මයක් විදිහට මේ ශ්‍රද්ධාව දියුණු වෙනවා. සද්ධා බීජං කියලා කිව්වේ මේකයි. මේ සද්ධාව අනිත් කුසල වලට බීජයක් වෙනවා. ඇටයක් බවට පත් වෙනවා. නැත්තම් ඒ සඳහා අංකුරයක් බවට පත් වෙනවා. ඒ අනිත් ගුණ දහම් වර්ධනය වෙන්නට හේතුවක් වෙනවා. ඊළඟට පින්නතුනි මේ ශ්‍රද්ධාදී ගුණ ධර්මම විශේෂයෙන් ශ්‍රද්ධාව බල ධර්මයක් විදිහට තවත් ශක්තිමත් වෙනවා. එහෙම ඇති වෙච්ච දේ බොජ්ජංග ධර්ම වඩද්දී වඩාත්ම ශක්තිමත් විදිහට මේ ශ්‍රද්ධාව අපේ ජීවිතය තුළට කිඳා බැස ගන්නවා. ඒක අචල ශ්‍රද්ධාවක් බවටපත් වෙනවා. මෙහෙම ගිහිල්ලා පින්නතුනි අපි සම්පූර්ණම සතර සතිපට්ඨානය සම්පූර්ණ කරලා ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග, ආරස්මණික මාර්ගය කියන මේ කරුණු සියල්ලක්ම සම්පූර්ණ කළා. අපි මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය විශ්වාස කිරීමෙන් කුතුහලයෙන් මේ ධර්ම මාර්ගයේ ඉදිරියට ගිය අපි පින්නතුනි යම් කිසි දවසක මේ ධර්මය නුවණින් ප්‍රත්‍යක්ෂව දැනගත්තු දවසට එදාට අපට මේ විශ්වාස කිරීම නැත්තම් ඇදහිීම නිමාවටපත් වෙනවා. එදාට අපට අපි යන්නට බලාපොරොත්තු වුණු ශේම භූමියට ගිහිල්ලා සියසින් දැකලා ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයෙන් ලැබපු දවසට මේ ලෝකයේ සියලුම දේවල් හැම මොහොතෙම හටගෙන නිරුද්ධ වෙනවා කියන අඛණ්ඩ සිහිනුවණටපත් වුණාට පස්සේ අකෝපා චේතෝමිට පත්වෙච්ච පුද්ගලෙක් විදියට ආසවක්ඛ්‍ය ඥානෙ ලැබපු පුද්ගලෙක් විදියට දිට්ඨිය දිට්ඨමත්තන් කියන උසස් ධර්මතාවයේ අඛණ්ඩව පිහිටිච්ච කෙනෙක් විදියට එදාට ඔහුට ශ්‍රද්ධාවන්ත කියලා කියන්නේ නැහැ. එදාට ඔහුව හඳුන්වන්නේ
සුත්ත නිපාතයේ දක්වනවා අස්සද්ධෝ අකතඤ්ඤෝ කියලා. ශ්‍රද්ධාවේ උපරිමයට ගිහිපු කෙනෙක්. නැත්තම් ශ්‍රද්ධාව ඉක්මවල ගිහිපු කෙනෙක් එදාට. අකතඤ්ඤෝ කෙනෙක් එදාට තවත් කරන්න දෙයක් ඉතුරු වෙලා නැහැ. ඔහු දිට්ඨ ධම්ම සුඛ විරහින වශයෙන් ධාන මට්ටමටපත් වෙන්න පුළුවන්. ස්කන්ධ ආදී අනිත්‍ය අනාත්මතාවයන් සමුදය බලන්න පුළුවන්. නමුත් ඔහුට කෙලෙස් ප්‍රහීන කළ සඳහා කළ යුතු කිසනිමාටපත් වෙනවා. එදාට ඔහු මේ බුද්ධ ආදී උත්තමයන් වහන්සේලාගේ ශේම භූමිය තුළ අභිෂේක ලබන අපරාජිත කෙනෙක් බවට පත් වෙනවා. ඉතින් මුලදී බුද්ධ ප්‍රතිමාවක් දැකලා බෞද්ධ සැරසිල්ලක් දැකලා ඇතිවෙච්ච මේ පැහැදීම අමෝලිකා ශ්‍රද්ධාව අචල ශ්‍රද්ධාවක් බවට පත් වෙලා ඒ ශ්‍රද්ධාව සියල්ලක් මේකවල ගිහිල්ලා කිසිදු දෙයක නොඇලෙන නොගැටෙන පතිත නොවන නිදහස් වෙච්ච විමුක්තියටපත් වෙච්ච නිවනටපත් වෙච්ච නිවුණු සැනසුණු සාන්ත පුද්ගලෙක් බවට පත් වෙනවා. මෙන්න මේකයි මේ ශ්‍රද්ධා ගමන් මාර්ගයේහි උපරිම අවස්ථාව විදිහට අපි දකින්නේ. මෙහෙම ගමන් කරන තැනැත්තා මේ බුදුරජාණන් වහන්සේ ළඟ තිබිච්ච ගුණ ටිකත් හඳුනා ගනිමිනුයි මේ ගමන් මගේ යන්නේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අරහං. උන්වහන්සේ සියලු කෙලෙසුන් ප්‍රහීණය කළා. ලෝකයාගේ අපමණ පුද සැලකිලි වලට උතුම් සුදුසු පුද්ගලයෙක් බවට පත් වුණා. ඒ බුදුරජාණන් වහන්සේ තමන්ගේම ඥාණයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තා. ඒ බුදුරජාණන් වහන්සේ අෂ්ට විද්‍යා ප්‍රථම ධානය ආදී අෂ්ට විද්‍යාවලින් ඒ වගේම ඉන්ද්‍රිය සංවරය වැනි හිරියොත්ප්ප ආදී චරණ ධර්මයන් වලින් යුක්ත වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙක් වුණා. ඒ ශාස්ත්‍රවරයන් වහන්සේ ඊටාම සාන්ත ගමනින් මේ නිවන කරා වැඩම කළා. උන්වහන්සේගේ ප්‍රකෘති ගමනත් භාෂාවත් බොහොම ප්‍රසන්න ගමනක්, ප්‍රසන්න භාෂා විලාසයක් වුණා. උන්වහන්සේ කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක කියන මේ තුන් ලෝකය ජයගත්තු, තුන් ලෝකයේ මැනවීම පසක් කරගත්තු. නැත්තම් සංස්කාර ලෝක, සත්ව ලෝක සහ අවකාශ ලෝක කියන මේ තුන් ලෝකය මැනවින් තේරුම් අරගෙන ඒ ලෝකවලින් නිදහස් වන ආකාරයත් අවබෝධ කරගෙන ඒ තුන් ලෝකයේම නිදහස් වෙච්ච උත්තමයන් වහන්සේ කෙනෙක්. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙ හිටිය සැඩපරුස පුද්ගලයන් මෛත්‍රියේ නැමැති දියදහරෙන් ප්‍රඥා නැමැති ආයුධයෙන් සංවර කරපු උත්තමයන් වහන්සේ කෙනෙක් වුණා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මනුෂ්‍යයන්ට විතරක් නෙවෙයි දෙවියන්ට බ්‍රහ්මයන්ටත් උතුම් ශාස්ත්‍රවරයන් වහන්සේ වුණා. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ තමන් අවබෝධ කරගත්තු චතුරාර්ය සත්‍ය ධර්මය බුද්ධෝසෝ භගවා බෝධාය ධම්මං දේශේති කියපු විදිහට තමා අවබෝධයටපත් වෙලා ලෝකයටත් අවබෝධ කරවන්නට මේ ධර්මයේ ලෝකෙට දේශනා කළා. ඒ වගේ මේ උත්තමයන් වහන්සේ භගවා ගුණයෙන් යුක්තයි. රාග ද්වේෂ මෝහ කියන මේ ධර්මයන් භංග කරපු උත්තමයන් වහන්සේ ලෝකයේහි අද දක්වාම පුද පූජා ලබන්නට භාග්‍ය සම්පන්න උත්තමයන් වහන්සේ කෙනෙක් වුණා. මේ ලෝකේ පහළ වෙච්ච උතුම්ම භාග්‍ය සම්පන්නම මනුෂ්‍ය රත්නය වුණේ ඒ බුදුරජාණන් වහන්සේ. ඉතින් මේ භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ගමන් මඟ යන ශ්‍රාවකයන් විදියට මේ බුදු ගුණ හඳුනාගෙන ධර්මයේ තුලින් බුදුරජාණන් වහන්සේ අපට හඳුනා ගන්න පුළුවන් නම් ඒකයි සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේ හඳුනා ගැනීම. සැබෑ ලෙසම ධර්මය හඳුනා ගැනීම. සැබෑ ලෙසම සංඝයා වහන්සේ හඳුනා ගැනීම සහ සැබෑ ලෙසම බුද්ධ ධම්ම සංඝ කියන මේ තෙරුවන සමග ජීවත් වීම බවට පත් වෙන්නේ. ඉතින් අන්නේ ශ්‍රද්ධාවේ උපරිමය කරා යන්නට අපට විශේෂයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රය ලොකු උපකාරයක් වෙනවා. එනිසා තමයි අංගුත්තර නිකායේ දසක නිපාතයේහි අවිජ්ජා සූත්‍රය දැක්වෙන්නේ. මේ ශ්‍රද්ධාව ලබන්න නිකන් බෑ. ශ්‍රද්ධාව ලබන්න නම් සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕන. සද්ධර්ම ශ්‍රවණය නිකන් ලැබෙන්නේ නෑ. සද්ධර්ම ශ්‍රවණය ලැබෙන්නේ ඒ සඳහා කල්යාණ මිත්‍රාශ්‍රය තියෙනට ඕන. කල්යාණ මිත්‍රාශ්‍රය නිකන් ලැබෙන්නේ නෑ. එක අතකින් සසර පිනක් තියෙන්න ඕන. අනිත් අතින් මේ ජීවිතයේ වශයෙන් Tamanට නුවණක් තියෙනට ඕන. කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න. ඇතැම් විට අපි කෙනෙක් දැක්ක ගමන්ම
ඔහුගේ අඩුපාඩු ටික තමයි අපට පේන්නේ. ඔහුගේ කල්යාණ මිත්‍රත්වයේ දකින්නට සමහරට අපි දක්ෂ නැහැ. අන්න ඒ නිසා තමයි අපි ධර්මයේ විවිධ න්‍යායන් කිසියම් විදියකින් හඳුනාගත්තු පමණට තමයි කල්යාණ මිත්‍රයන් අපි හඳුනාගන්නේ. අන්නේ කල්යාණ මිත්‍රයන්ගේ ලක්ෂණය තමයි විඤ්ඤෝ පසත්ත විඤ්ඤෝ ගරහිත කියන ලක්ෂණය. යම් කිසි දෙයකදී නුවණැත්තන් අගය කරන ස්වභාවය, සත්පුරුෂයන් අගය කරන ප්‍රමාණය සහ ඒ නුවණැත්තන් ගරහා කරන ස්වභාවය මෙන්න මේ දෙක මනමින් හඳුනා ගන්නට ඕන. ඒ තුලින් තමයි සැබෑ කල්යාණ මිත්‍රත්වයේ වෙත අපට ළඟා වෙන්න පුළුවන්කම තියෙන්නේ. ඒ කල්යාණ මිත්‍රත්වය ලැබෙනකොට සද්ධර්ම ශ්‍රවණය ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණය ලැබෙනකොට ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබාගෙන ඒ තුලින් අපි යෝනිසෝ මනසිකාරය ඇති කරගන්නවා. යෝනිසෝ මනසිකාරය තුලින් ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න අපි කාය වාක් මනෝ කියන ත්‍රිවිධ සුචරිතය ඇති කරගෙන ඒ ත්‍රිවිධ සුචරිතය ඔස්සේ සතර සතිපට්ඨානය තුල අඛණ්ඩව ගමන් කළා සත්බොජ්ජංග වඩලා විද්‍යා විමුක්තියටපත් වෙනවා. මෙන්න මේකයි පින්නතුනි භාග්‍යවතුන් වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සේ අපට දේශනා කරලා අපිව යොමු කරපු මාවත මේකයි. භාග්‍යවතුන් වහන්සේ නිතරම ධර්ම දේශනා කරන්නේ ශ්‍රාවකයන්ට විද්‍යා විමුක්තිය ලබන්න. ඉහළම ධර්මඥානෙ ලබන්නටත් මේ බාහිර ලෝකයෙන් සහ අභ්‍යන්තර ලෝකයෙන් නිදහස් වන්නටත් විද්‍යා විමුක්තිය දෙක සාක්ෂාත් කරගන්නට. නැත්තම් උන්වහන්සේ ධර්ම දේශනා කළේ ක්ලේශ පරිනිර්වාණය සඳහා. ක්ලේශයන් දුරු කිරීම සඳහායි උන්වහන්සේ ධර්ම දේශනා කළේ. ක්ලේශ පරිනිර්වාණය කියන්නේ සෝපදිශේෂ නිර්වාණ ධාතුව. ස්කන්ධ පංචකයේ සහිතව ක්ලේශයන්ගෙන් සහ උපදීන්ගෙන් නිදහස් වන මාවතයි බුදුහාමුදුරු දේශනා කරේ. ක්ලේශ පරිනිර්වාණය ලැබපු කෙනා සංඛාර උපදි වලින් නිදහස් වෙච්ච කෙනා සෝපදිශේෂ නිර්වාණ ධාතුවටපත් වෙලා එතනින් ඒ තැනැත්තා ඊළඟ කාලය ලෝකේ සඳහා වාසය කරනවා ස්කන්ධ පරිනිර්වාණය කරනකම් අනුපදිශේෂ නිර්වාණ ධාතුව සාක්ෂාත් කරනකම්. ඉතින් මෙන්න මේ සඳහායි බුදුහාමුදුරු ධර්ම දේශනා කළේ. අන්නේ ගමන් මාර්ගයේදී සද්ධා මූලිකා සබ්බේපි කුසල ධම්මා මේ සියලුම ගුණධම් වලට මූලික පදනම වන්නේ ශ්‍රද්ධාව. සද්ධා බීජං කිව්වේ ඒකයි. ශ්‍රද්ධාව බීජයක් වෙනවා. සද්ධාය තරති යෝගං මේ කාමාදී සතර රෝගයන් දුරු කරන්නට මේ සැඩපහරින් ඉක්මවන්නට ශ්‍රද්ධාව අපට ඔරුවක් බවට පත් වෙනවා. ඒ ශ්‍රද්ධාවෙන් තමයි අපි මේ සසර කාන්තාරය සසර කතරින් සංසාර කාන්තාරයෙන් අපි ඉක්මවලා යන්නේ. අන්නේ ශ්‍රද්ධාව දිනෙන් දින දියුණු කරගන්න ආකාරයට පින්නතුනි අපි කටයුතු කරන්නට ඕන. ඒ ශ්‍රද්ධා ප්‍රතිලාභයෙන් දුකෙන් නිදහස් වෙන ගමන් ඒ දුකෙන් නිදහස් වීමේ පණිවිඩය අපි සමීපව ඉන්න අනිත් අය කෙරෙහි අපි යොමු කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි මේ සදහම් පණිවිඩය තවත් ලෝකයේ බොහෝ කාලයක් නොනැසී පවත්වන ආකාරයට අපට දක්වන්න පුළුවන් ඉහළම දායකත්වයක් අප විසින් දැක්විය යුතුයි. අතීතයේ හිටිය උතුමන් වහන්සේලා නුවණැති අය දහමි රජවරු ධර්ම වෙනුවෙන් කරපු කැපවීම නිසායි පිනතුනේ අපට මේ විදියට උතුම් සද්ධර්මයක් ලැබුණේ. වර්තමානයේ ඉන්න පරපුර විදියට අපිත් මේ අතීත සත්පුරුෂයන්ගේ කැපවීමෙන් එයාගේ මෙහෙවරින් ප්‍රතිඵල ගන්න අතරින් මතු පරපුරට මේ සද්ධර්ම ප්‍රතිලාභය ලබා දීම සඳහා අපි කටයුතු කරන්නට ඕන. එනිසායි භාගතුන් වහන්සේ දේශනා කළේ ඔබ මේ සම්බුදු සසුනේහි අවසාන පුද්ගලයා වන්නට එපා. ඔබේ ජීවිතය තුළ මේ සද්ධර්මයෙන් නැසෙන්නට දෙන්න එපා. මේ සද්ධර්මයේ මතු පරපුරට දායාද කළ දීලා ඔබ මේ ගමන මේ ජීවිතේ නිමාවටපත් කරන්නට ඕන කියන කාරණය භාගතුන් වහන්සේ අපට දේශනා කළා. ඒ නිසා මේ වගකීම ඔබ අප හැමදෙනාටම තියෙනවා. ඒ වගකීමෙන් අපට නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා පින්නතුනි එක පැත්තකින් කල්යාණ මිත්‍රාශ්‍රයෙන් සද්ධර්ම ශ්‍රවණය කළා ශ්‍රද්ධා ප්‍රතිලාභය ලබාගෙන ධර්මයේ තුලට පැමිණිලා අචල ශ්‍රද්ධාවක් ඇති කරගෙන ශ්‍රද්ධාව ඉක්මවල ගිහිල්ලා කතකිච්ච ඕ කටයුතු නිම කරපු පුද්ගලයෙක් වන්නට වඩාත්ම උත්සාහ ගන්න ගමන් මේ සද්ධර්මයේ ලෝකයේ තුල
තව බොහෝ කාලයක් රැව්පිලැව් දෙන්නට කල හැකි කල යුතු උපරිම දායකත්වය අප විසින් සිද්ධ කරමු. එසේ සිද්ධ කිරීමට ඔබ අප හැම දෙනාටම ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ ධර්ම දේශනාව සිද්ධ කිරීම සඳහා පින්නතුන්ට බොහෝ අය උපකාර කළා. විශේෂයෙන්ම ගෞරවනීය ස්වාමින් වහන්සේ, සිරිනන්ද හාමුදුරුවෝ, ඒ වගේම සුදම්ම හාමුදුරුවෝ ඇතුළු ඒ ස්වාමින් වහන්සේලා මේ කරපු උපකාරය ඔබට බෙහෙවින් ප්‍රයෝජනවත් වුණා. ඒ අතර විශේෂයෙන් අද පින්කම සඳහා දායකත්වයේ දක්වන ශාන්ත රණේපුර මහත්මයා, සුජාතා රණේපුර මහත්මිය, ඒ දෙපළ තමන් නමින් මිය ගිය දෙමව්පියන්ට පුණ්‍යානුමෝදනා පිණිසත්, ඒ වගේම තමන්ගේ දීනවරු දෙපළට ආශිර්වාද කරන්නටත් මේ පින්කම සිදු කළා. ඉතින් ඒ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. ස්වාමින් වහන්සේලා ඇතුළු ඔබ අප හැම දිනාටම මෙලොව ජීවිතයේ සුවපත් භාවයත්, සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව නිර්වාණ අවබෝධය සාක්ෂාත් කර ගැනීමත් සඳහාත් මේ සියලු පින්කම් අප හැම දිනාටම හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ සියලු පින් අප නමින් වී ගිය ඥාතීන්ට අනුමෝදන් වේවා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරමු. සාදු සාදු සාදු. මේ සියලු පින් දෙවියෝත් අනුමෝදන්ව සම්බුද්ධ ශාසනයත් මේ ලෝකයත් ආරක්ෂා කර දෙත්වා. දෙවියන්ටත් මේ පින උතුම් වූ නිවන් පිණසම හේතු වේවා. සාදු සාදු සාදු. ඔබ අප හැම දිනාටමත් මේ සියලු පින් සසර ජීවිතයේ සුවපත් භාවයත් ප්‍රාර්ථනානුකූලව උතුම් වූ නිර්වාණ අවබෝධය සඳහා හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. දුක්ඛම් පන්තාච නිදුක්ඛං භයං පන්තාච නිබ්භයං සෝකම් පන්තාච නිස්සෝකං හොන්තු සම්මේ පිපානිනෝ. දුකින් පෙළෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙළෙන සත් බිය නැති වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා, නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා.